තමයි YouTube වීඩියෝ මාලාවක් කරහා විෂය A-level physics භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ටික ගේන්න කියලා තමයි මම හිතුවේ. එතකොට මේ අද මම කතා කරන්නේ තාපය පාඩමේ තියෙන 4 වෙනි ප්‍රැක්ටිකල් එක. ඒ කියන්නේ මෙන්න මේක මිශ්‍රණ ක්‍රමයෙන් ඝනද්‍රව්‍යයක විශිෂ්ටතාව ධාරිතාව සෙවීම කියන ප්‍රැක්ටිකල් එක. හොඳයි. ඒක ගැන කතා කරන්න තමයි මම අද හිතුවේ වීඩියෝ එකෙන්. එතකොට මම දැනටත් එක වීඩියෝ එකක් දාලා තියෙනවා. මේක ඊට පස්සේ දෙවෙනිට දාන වීඩියෝ එක. එතකොට මේ ඊතුරු පාඩම් ටිකත් මම මෙහෙම ප්‍රැක්ටිකල් ටික මේ විදිහට වීඩියෝ වලින් ගේන කියලා තමයි හිතුවේ. හරි. එතකොට මේක ඇවිල්ලා මේ තාපය කොටසේ 4 වෙනි ප්‍රැක්ටිකල් එක. මේක සමහරු මේ නමින් නෙමෙයි දන්නේ. මේක ඝනද්‍රව්‍යයක විශිෂ්ටතාව ධාරිතාව සෙවීම නෙමෙයි. අර EM මුනිස්සන් වල විශිෂ්ටතාව ධාරිතාව සෙවීම කියලා තමයි දන්නේ. හරි. එතකොට එතන දැන් හරිම නම මෙන්න මේක. එතකොට EM මුනිස්සන් කියලා කියන්නේ අර දැන් මෙතන තියෙන ඝනද්‍රව්‍යය කියලා. අනේ ඝනද්‍රව්‍ය තමයි ඔය EM මුනිස්සන් කියලා කියන්නේ. EM තමයි ඝනද්‍රව්‍ය. හරි. EM වල විශිෂ්ටතාව ධාරිතාව සෙවීම තමයි එතනදී වෙන්නේ. ඇත්තට මෙතන EM සම්බන්ධ වැඩක් තමයි තියෙන්නේ. ප්‍රැක්ටිකල් එකේ නම මේක. හරි. එතකොට මම මේක ගැන කතා කරන්නම්. මේක මේ අපි දන්නවා මේ අපිට A-level physics වල ගොඩක් පොඩි ප්‍රැක්ටිකල් විෂය නිර්දේශයන් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ හරි පොඩ්ඩයි තියෙන්නේ. 42ක් වගේ තියෙන්නේ. ඒ හින්දා ඕකේ මේ ඇවිල්ලා මුළු මේ ප්‍රැක්ටිකල් නිර්දේශයම ගත්තොත් එහෙම මේ ප්‍රායෝගික පරීක්ෂණ විෂය නිර්දේශයම ගත්තොත් එහෙම මේක 25 වෙනි එක. හරි 25 වෙනි ප්‍රැක්ටිකල් එක තාපයේ පාඩමේ ඔයගොල්ලන්ට හම්බ වෙනවා ප්‍රැක්ටිකල් ඔක්කොම 9ක්. හරි සාමාන්‍ය ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒවා. ඒ 9න් මේක 4 වෙනි එක. හරි. ඒතර මම වැඩේට යන්න ඉක්මනට වැඩි වෙලාවක් ගන්න නැතුව විස්තර ටික කියන්නම් මේ ප්‍රැක්ටිකල් එකට අදාළ. හොඳයි. අපි දන්නවා ප්‍රැක්ටිකල් එකක් ඉගෙන ගනිද්දී ඕකේ ප්‍රධාන කොටස් ටිකක් තියෙනවානේ. ප්‍රැක්ටිකල් එකේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය ද්‍රව්‍ය. ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ කියලා කොටසක් තියෙනවානේ. මුලින්ම දැන් ප්‍රැක්ටිකල් එක පාඩම් කරද්දී උනත් ඔන්න ඔය කොටස් ඔක්කොම ඕගොල්ලෝ බලා ගන්න ඕනේ ප්‍රැක්ටිකල් එක සාමාන්‍යයෙන්. හරි. ඒතර මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඕකේ භාවිතා වන තියරිය. නැත්නම් સિદ્ધාන්තය මොකක්ද කියලා. හරි. સિદ્ધාන්තය තියෙනවා ප්‍රැක්ටිකල් එක කරන්නේ. ඒතර තුන්වෙනි එක තමයි ඕක සිදු කරන ක්‍රමය. හරි මෙතඩ් එක. ඕක සිදු කරන මොකක්ද ක්‍රමවේදයක් තියෙනවානේ. අනේ මෙතඩ් එක. හරි. ඊට පස්සේ තියෙනවා පාඨාංක හා ගණනය කිරීම කියලා. අන්තිමට තියෙනවා ඕකේ තියෙන වැදගත් කරුණු. නේ. ඒතර ඔන්න ඔය කොටස් ටික ඔක්කොම බලා ගන්න ඕනේ. දැන් ඔය ටිකෙනුත් ළමයි මොකද්ද වැදගත්ම කියලා බැලුවොත් ඇතරම මේ ඔය පරීක්ෂණයේ ඔක්කොම ටික වැදගත්. එනකොට අර වැදගත් කරුණු කියලා අන්තිමට උගන්වනව නේද? අන්න ඒ ටික විශේෂයෙන්ම බලා ගන්න ඕනේ. දැන් ප්‍රැක්ටිකල් එකක් බලාගත්තත් තරන්නේ නැහැ. සමහරට ස්ට්‍රක්චර්ඩ් එසේ ගානකට එමාවහම ඔයාලට උත්තර ලියා ගන්න බෑ. මොකද අර ඒකේ වැදගත් කරුණු ටික පාඩම් කරලා නැහැ. හරි? ඉතින් අර වැදගත් කරුණු ටිකත් බලා ගන්න ඕනේ. ඒතර තමයි වැඩේ හරියටම කම්ප්ලීට් ප්‍රැක්ටිකල් එකක් බලාගෙන ඉන්නේ. හරි. ළමයි බලන්න. දැන් මේකට අවශ්‍ය උපකරණ සෙට් එක මම කියන්නම්. අවශ්‍ය ද්‍රව්‍ය සෙට් එක. ඒතර ප්‍රැක්ටිකල් එකේ ළමයි සාමාන්‍යයෙන් ඔය ප්‍රැක්ටිකල් එක අපි පැය භාගයක් විතර කාලයක් කරනවා නම් ඔකේ පොඩි වැඩකට හරි يعني පොඩි වෙලාවකට හරි අවශ්‍ය උපකරණයක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකේ ගත වෙන වෙලාවත් එක්ක බලද්දි ඉතා පොඩි වෙලාවකට තමයි යම් උපකරණයක් ඕනේ කියලා හිතන්නකෝ. ඒතර ඒක අවශ්‍ය උපකරණ වල ලියන්න ඕනේ නැද්ද? එහෙම නෑ එකක් ලියන්න ඕනේ. හොඳයි. ඒ කියන්නේ අවශ්‍ය වෙන සෑම උපකරණයක්ම ප්‍රැක්ටිකල් එකක අවශ්‍ය ද්‍රව්‍ය වලට අදාළයි. හොඳයි. අර සමහරු හිතන් ඉන්නවා ප්‍රැක්ටිකල් එකක අර ප්‍රධාන උපකරණ ටික විතරයි ලියන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. හොඳයි. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකට පාවිච්චි වෙන සියලුම උපකරණ ටික ඒ ප්‍රැක්ටිකල් එකේ අවශ්‍ය ද්‍රව්‍ය වලට අදාළව අන්තර්ගත කරලා ලියන්න ඕනේ. ඒක ඇත්තටම විභාගෙට නෙමෙයි ඒ කතන්දරේ ඕනේ වෙන්නේ. මම ඔය කියපු කාරණේ වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ ඔය ප්‍රැක්ටිකල් වල ලියනවනේ ලැබ් රිපෝට් වගේ ඒවා. ඒතර ඒවා ලියද්දී ඒ වැඩේ අදාළයි. මොකද මේ ලැබ් රිපෝට් වගේ ඒවා කම්ප්ලීට් වෙන්නේ සාමාන්‍යයෙන් ඒ අවශ්‍ය ද්‍රව්‍ය ටික පරීක්ෂණයේදී පාවිච්චි කරපු සියලුම දේවල් ටික එක පිළිවෙලට ඒකට ලිව්වොත් තමයි ඒතර තමයි වැඩේ කම්ප්ලීට් වෙන්නේ. හරි? ඒතර මෙන්න මෙහෙමයි අවශ්‍ය ද්‍රව්‍ය ටික. හරි බලන්න. ප්‍රධාන වශයෙන්ම මෙතනට ඕනේ අමුතු එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒක වෙන ප්‍රැක්ටිකල් වල ඕන එකක් නෙමෙයි. හොඳේ තාපයේ වෙන කිසිම ප්‍රැක්ටිකල් එකකට මේ මං මුලින්ම ලියලා තියෙන එක ඕනේ නැහැ. නිකල්සන් තාපකය. හරි? ඒතර ඒ නිකල්සන් තාපකය කියන උපකරණය මේ ප්‍රැක්ටිකල් එකට විතරයි ඕනේ. හොඳේ? ඉතින් මම ඒකට මේ ප්‍රැක්ටිකල් එකට අදාළව විශේෂ උපකරණයක් නිසා මම ඒක පොඩ්ඩක් මුලින්ම ලිව්වා. හොඳේ? නිකල්සන් තාපකය. ඊට පස්සේ EM බෝල ඕනේ. EM බෝල මම කියන්නේ මේ ප්‍රැක්ටිකල් එකේ නම ඝනද්‍රව්‍යයක විශිෂ්ටතාව ධාරිතාව සෙවීමනේ. ඒතර අන්නේ විශිෂ්ටතාව ධාරිතාව සොයන්න අවශ්‍ය ඝනද්‍රව්‍ය විදිහට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ EM බෝල. හරි? EM බෝල තමයි ඝනද්‍රව්‍ය. ඒ කියන්නේ ඝනද්‍රව්‍ය වලින් හැදිච්ච දේ පදාර්ථය. එතකොට ඝනද්‍රව්‍ය වර්ගය වෙන්නේ EM. හරි? ඕකේ විශිෂ්ටතාව ධාරිතාව තමයි අපි හොයන්නේ. හරි? මන්තය සහිත කැලරිමීටරයක් ඕනේ. මන්තය දන්නවනේ. කැලරිමීටරේ දිනවන හැන්දක් වගේ එකක්. අර ඒක මේ මොන හරි දෙයක් ඒකට දැම්මහම මේක කලත්තන්න
අන්න ඒක තමයි මන්තය කියලා කියන්නේ. ඒතර ඒකයි ඒක සහිත කැලරිමීටරයක් ඕනේ. ජල බීකරයක් ඕනේ. මම කියන්නම් මොකටද ඒ ඕනේ කියලා ඉස්සරහට වැඩේ යද්දී. උෂ්ණත්වමාන දෙකක් ඕනේ. හරි. තෙපාවක් ඕනේ. තෙපාවක් කියලා කියන එක මම ඉස්සරහට කියන්නම්. මම මේ රූප සහන අඳලා විස්තර කරන්නම් මේ පරීක්ෂණය යද්දී. තෙපාව කියන එක සමහරව දන්නේ නැහැ. මේක දන්න අය දන්නවා. දන්නේ නැතිව මම කියන්නම්. විරාම ගටිකාව දන්නවනේ. විරාම ගටිකාවක් ඕනේ. බන්සන් දාහකයක් ඕනේ. රසායනික තුලාව හා පඩිපෙට්ටිය ඕනේ. ඒතර මේක ඕනේ මොකටද කියලා දන්නවනේ. යම් දෙයක ස්කන්ධය මනින්න. හරි. හරි. ඊට පස්සේ අපි යමු මේකේ භාවිතාව වන સિદ્ધාන්තයට. හරි. මම බලන්න. හරි. ළමයි බලන්න. දැන් මම ඔයගොල්ලෝ දන්නවා මේ સિદ્ધාන්තය කිව්වහම ඔයගොල්ලෝ තාපය තියරි වල තාප මිතිය කොටස ඉගෙන ගන්න ඕනේ. තාප මිතිය කොටසේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා සමීකරණයක් මෙන්න මෙහෙම කියලා. හරි. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීරා කියන සමීකරණය. හරි. මෙතන මේ Q සමානයි Qවත් අවුලක් නැහැ. ඩෙල්ටා Qවත් අවුලක් නැහැ. මෙතන මේ ඩෙල්ටා Q කියලා කියන්නේ අර යම් වස්තුව යම් පද්ධතියකින් ඉවත් වූ හෝ එම පද්ධතියට ලැබිච්ච තාව ප්‍රමාණය. හරි අපි ඒක නියම් විද්‍යාත්මකව කිව්වොත් එහෙම විමෝචනය වූ හෝ අවශෝෂණය වූ තාව ප්‍රමාණය. හරි. M කියලා කියන්නේ අදාළ ද්‍රව්‍යයේ ස්කන්ධය, C කියලා කියන්නේ එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව. මේ තාපය ලැබීම නිසා එම ද්‍රව්‍යයේ සිද්ධ වෙච්ච උෂ්ණත්ව වෙනස තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. එතකොට මෙතන මොකද්ද භාවිතා කරන સિદ્ધාන්තය? තමයි මෙහෙමයි. මේකෙදි කරන්නේ මම සරලව කිව්වොත් කරන වැඩේ ඊයම් මුනිසම් ටික තියෙනවනේ. ඊයම් වලින් හදිච්ච අර ඊයම් බෝල ටික මුනිසම් කියලා කියනවා, බෝල කියලා කියනවා කැමැත්තා. හරි. ඊයම් බෝල ටික අපි කරන්නේ රත් කරන එක. රත් කරලා එයාව එක්තරා නියත උෂ්ණත්වයකට ගේනවා. සියලුම ඊයම් බෝල ටික යම් නියත උෂ්ණත්වයකට ගේනවා. හරි. ගෙනල්ලා ඕක අපි සාමාන්‍යයෙන් කරන්නේ අර මම කියන්නේ කැලරිමීටරයක් සහ මේ ජලය ඕනේ කියලා. කැලරිමීටරයක් ඕනේ කියලා කිව්වනේ මම. අන්නේ කැලරිමීටරයට අපි ජලය පුරවලා මම මේ තියරිය කියන්නේ સિદ્ધාන්තය. කැලරිමීටරයට ජලය පුරවලා ඒකට අර ඊයම් බෝල ටික දානවා. හරිද? එතකොට ඊයම් බෝල වලින් තාපය පිට වෙලා ඒ තාපය ලැබෙනවා කාටද? මේ අර කැලරිමීටරයටයි ජලයටයි. ඒතර අන්න ඒගොල්ලන්ට ඒ තාපය ලැබිලා ඒගොල්ලෝ පොදු උෂ්ණත්වයකට එනවා. හරිද? ඔන්න ඒක තියරිය. අපි දන්නවනේ මෙන්න මේ සමීකරණයට අනුව යම් පද්ධති දෙකක් එකට ස්පර්ශ වෙන පරිදි හෝ ඉතා ආසන්නයෙන් තැබූ විට ඔයාලට මතක තියෙවල තාපගත විද්‍යාවේ ශුන්‍ය ආදී නියමයේ එහෙම කියනවා. හරි. එක්කෙනෙක් මොකද කරන්නේ? තාපය පිට කරනවා. අර උෂ්ණත්වය වැඩි කෙනා තාපය පිට කරනවා. උෂ්ණත්වය අඩු කෙනා තාපය උරා ගන්නවා. වැඩි කෙනා පිට කරලා අඩු කෙනා උරාගෙන ඒ දෙන පොදු උෂ්ණත්වයකටපත් වෙනවා. හරිද? ඒතර එක්කෙනෙක් තාපය විමෝචනය කරනවා, තව එක්කෙනෙක් අවශෝෂණය කරගන්නවා. ඒතර අවසානයේ දෙන්න පොදු උෂ්ණත්වයකටපත් වෙනවා. ළමයි මේ ප්‍රැක්ටිකල් එකේදී අපි කරන්නේ අර මම කිව්වා වගේ ඊයම් බෝල ටික රත් කරලා අර ජලයේ සහිත කැලරිමීටරයට දාලා මේ දෙකොල්ලපත් වෙන පොදු උෂ්ණත්වය මන ගන්නවා. අපි උෂ්ණත්වමානයක් පාවිච්චි කරලා. එහෙම මනගෙන මෙන්න මේ සමීකරණයට ඒක ආදේශ කළා. ඒ කියන්නේ ඊයම් බෝල ටික තාපය පිට කරා. කවුද උරාගත්තේ? ජලයේ සහිත කැලරිමීටර ඒක අවශෝෂණය කරගත්තා කියලා මේ දෙකට අදාළ සමීකරණය ලියලා මේ සමීකරණය ඇසුරෙන් කාව හොයාගන්නවද? ඊයම් බෝල වල විශිෂ්ටතාවධාරිතාව හොයාගන්න. හරි. ඒතර ඔන්න ඔය સિદ્ધාන්තේ පාවිච්චි වෙන්නේ ඔය විදිහට. හරි. ඒතර સિદ્ધාන්තය කියන්නේ මොකද්ද? ඊයම් බෝල විසින් විමෝචනය කළ තාපය ජලයේ සහිත කැලරිමීටරේ උරාගත්තා. ඊට පස්සේ ඒ දෙකොල්ල එක්තරා පොදු උෂ්ණත්වයකටපත් වෙනවා. ඒ පොදු උෂ්ණත්වයට අදාළව මෙන්න මේ සමීකරණය දාලා විමෝචන අවශෝෂණ සමීකරණය දාලා අර නොදන්නා ද්‍රව්‍ය නැත්තම් ඊයම් වල විශිෂ්ටතාවධාරිතාවය සොයා ගන්නවා. ඉතින් ඕකයි સિદ્ધාන්තය. හරි අමාරු ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි. තාපමිතිය ටිකක් හොඳට වැඩ කරා නම් ඔයගොල්ලෝ මේ සමීකරණේ පාවිච්චි කර ගණන් හදන හැටි ගේමක් නැතුව දන්නවා. ඉතින් මේකෙන් ගණන් ටිකක් වැඩිපුර හදලා තියෙනවා නම් මේ සමීකරණේ භාවිතා කිරීම ගේමක් නැතුවද ගොඩක් වෙලාවට. හරි. හරිද? ඕකයි સિદ્ધාන්තේ. මට එතකොට මේ ප්‍රැක්ටිකල් එක කරන ක්‍රමයට යන්නම් පටන් ගන්නවා. හරි. ළමයි අහගෙන ක්‍රමය. එතකොට අපි මුලින්ම කරන්නේ ප්‍රැක්ටිකල් එකේ අර මම කියන අපිට කැලරිමීටර මන්තේ සහිත කැලරිමීටරයක් ඕනේ කියලා. මුලින්ම කරන්නේ ඔය මන්තේ සහිත කැලරිමීටරේ ස්කන්ධය මන ගන්නවා. හරිද? ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මේ මන්තය සහිත කැලරිමීටරේ ස්කන්ධය හිතන්න ඔක අපි මයින්නේ මේ රසායනික තුලාව පාවිච්චි කරලා මන්තය සහිත කැලරිමීටරේ ස්කන්ධය මන් නිකන් ගන්නම් ඕක M1 කියලා. හරිද? ඊට පස්සේ හොඳට මත තියාගන්න මේ ප්‍රමාණය ඔය මන්තය සහිත කැලරිමීටරයට අපි දාගන්නවා පුරව ගන්නවා 3න් 1ක් පමණ ප්‍රමාණයක් ජලය. හරිද? කොච්චරද? 3න් 1ක් 3න් 1ක් ජලය දානවා
ඔන්න ඔය කැලරිමීටරයට. හරි. ඒතර අපි මොකද කරන්නේ? ඔන්න ඔය තුනෙන් එකක්. කියන්නේ මේ වගේ ප්‍රමාණයක් නෙනේ 100ට සාමාන්‍යයෙන් 30 ගාණක් වගේනේ 133ක් වගේනේ. ඒතර අන්න එච්චර ප්‍රමාණයක් ජලය පුරවගෙන අපි මොකද කරන්නේ? ඊට පස්සේ ජලයේ පිර වූ කැලරිමීටරේ ස්කන්ධය ගන්නවා. හරි. ඒ කියන්නේ ජලය හා මම කෙටියෙන් දාන්නම්. කැලරිමීටරේ ස්කන්ධය. කියන්නේ මන්තයත් සහිතව හොඳයි. ඒ කියන්නේ ජලයයි කැලරිමීටරයි දෙන්නගේම ස්කන්ධය අපි මැන ගන්නවා. කොහොමද මයින් රසායනික තුලාව පාවිච්චි කරලා. හරි. ඒක අපි ගමු M2 කියලා. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් ඔහොම පද්ධතිය තියා ගන්නවා. ඔහොම පද්ධතිය තියාගෙන අපි ඊට පස්සේ මොකද කරන්නේ? තව මිනුමක් ගන්න තියෙනවා. මේ ජලයේ පිර වූ කැලරිමීටරයට උෂ්ණත්වමානයක් දාලා අපි මෙන්න මේකේ මොකක් මැන ගන්නවද? ආරම්භක උෂ්ණත්වය මැන ගන්නවා. හරිද? මේ බලන්න. ජලය සහිත කැලරිමීටරේ ආරම්භක උෂ්ණත්වය. හරි. ආරම්භක උෂ්ණත්වය මැන ගන්නවා. ඕක අපි ගමු θ1 කියලා. හරිද බලන්න වැඩේ? මුලින්ම මන්තයේ සහිත කැලරිමීටරේ ස්කන්ධය මැන ගන්නවා. ඊට පස්සේ ඕකට තුනෙන් එකක් ජලය පුරවනවා. ජලය පුරවලා ඊට පස්සේ ස්කන්ධය මැන ගන්නවා ආයෙත්. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ජලය සහිත කැලරිමීටරේ ආරම්භක උෂ්ණත්වය මැන ගන්නවා. ඔන්න ඔය ටික තමයි අපි කරන්නේ. ඊට පස්සේ දැන් මේ මොකටද මේ දෙකක්ම ඉන්නේ ස්කන්ධ? දැන් අපි මෙතන ජලයේ ස්කන්ධය දන්නේ නැහැ ළමයි. දැන් අපිට කැලරිමීටරේට ජලය පුරවද්දී මේකෙන් තුනෙන් එකක් කියන ප්‍රමාණය අපිට මැනලා දාන්න බෑනේ. අපි මේකට දාලානේ බලන්නේ කොච්චරද තුනෙන් එකක් කියලා පෙරෙන්නේ කියලා. කියන්නේ ඒක අපි මේ මැනලා අඩිරුලක් තියලා මැනලා එහෙම කරන්නේ නැහැ. හොඳයි. ඒ කියන්නේ ඇස් මට්ටමෙන් බලලා තමයි ඔය ටික දාන්නේ. හොඳයි. ඊට පස්සේ මේ ටිකේ ස්කන්ධය අපි අර අපිට මැනලා දාන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපි දාද්දි තමයි බලන්නේ කොච්චරක් තුනෙන් එකක් පිරුණාද කියලා. හොඳයි. ඒ නිසා අපි කරන්නේ අර පස්සේ වතුර පෙරෙව්වයින් පස්සේ ස්කන්ධය මැනලා ජලයේ ස්කන්ධය ලබා ගන්න මොකද කරන්නේ? මේ ස්කන්ධය අඩු කරනවා. හරිද? ඒ කියන්නේ එතකොට එනවා නේද ජලයේ ස්කන්ධය. ජලයේ විතරක් ස්කන්ධය. දැන් නිකම්ම තියෙද්දි M1 ඒ කියන්නේ ජලය නැතුව තියෙද්දි කැලරිමීටරේ ස්කන්ධය ජලය දැම්මයින් පස්සේ M2. ඒතර හරිනේ. මේකෙන් මේක අඩු කරාම ජලයේ ස්කන්ධය එනවනේ. අන්න ඒ නිසා තමයි අපි මෙහෙම ජලය දැම්මයින් පස්සේ ආයත ස්කන්ධයම ඉන්නේ. හරි? ඒතර ආරම්භයේදී උෂ්ණත්වයක් මැන ගන්නවා. ඊට පස්සේ උත්තරින් වැඩි ඉවර නෑ. ඊට පස්සේ තමයි අපි වැඩි පටන් ගන්නෙ. අපි කරන්නේ මොකද්ද? තමයි මතකද මම ඔයගලන්ට කිව්වා ඊයම් බෝල ටික මේකට රත් කරලා දාන්න ඕනේ කියලා. අපි ඊයම් බෝල ටික මේ බලන්න. ඊයම් බෝල ටික මෙතන ඊයම් බෝල ගොඩක් තියෙනවා මොකද? පොඩි ප්‍රමාණයක් නෙමෙයි මේ ඊයම් බෝල ටික රත් කරලා මෙන්න මේකට දාන්න ඕනේ. හරි? ළමයි ඔයගොල්ලෝ බලයි මේ දැන් කැලරිමීටරේ මෙහෙම තියෙනවා. මොකද මේ වටේ ලොකු භාජනයක් වගේ තියෙනවා. ආයි මේ නිකන් ත්‍රිකෝණ කැලි දෙකක් වගේ තියෙනවා. ඒ මොකක්ද කියලා බලයි. තමයි ඒ ඇවිල්ලා මේ කැලරිමීටරේ ලොකු භාජනයක් ඇතුළට අපි බස්සලා තියෙන්නේ. හරි? ලොකු භාජනයක් ඇතුළට බස්සලා මේ හරියට තාප පරිවර්තන ද්‍රව්‍ය දාලා තියෙන්නේ. හරිද? මේ හරියට තාප පරිවර්තන ද්‍රව්‍ය දාලා අර මේ මේසයක් උඩ වගේ තියෙනවා නම් ඒකත් එක්ක ගැටෙන එක වළක්වන්න මෙතනින් මේ ආධාරක දෙකක් උඩ තමයි මේ කැලරිමීටරේ රඳවලා තියෙන්නේ. හරිද? ඒත් මේ මැද දින කැලරිමීටරේ. හරි? එහෙම කරන්නේ මෙයාගෙන් අර තාපය ඉවතර ගලා යාම පුළුවන් තරම් වළක්වන්න. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම තාප සන්නයනය වළක්වන්න තමයි අපි එහෙම කරන්නේ. මේකට පුරවනවා අපි ඔය මේ තාප පරිවර්තන ද්‍රව්‍ය. හරි? ඒ කියන්නේ කොහු බත් රෙජිෆෝම් ඔය වගේ දේවල්. හරිනේ? නම තාප පරිවර්තන ද්‍රව්‍ය වටේට පුරවලා තමයි තියෙන්නේ. හරි? ලඳවලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඊයම් බෝල ටික අපි රත් කරලා මොකද කරන්නේ? මෙන්න මේ කැලරිමීටර ඇතුළට දානවා. එතකොට මේ ඊයම් බෝල රත් කරන වැඩේ තමයි මේක ටිකක් වැදගත් වැඩකට තියෙන්නේ. මම ඒක කියන්නම්. ඒකට තමයි අපිට අර නිකල්සන් තාපකය කියන එක ඕනේ. හරි? එතකොට මෙන්න මෙයාලා මේකට දැම්මහම තාපය පිට කරනවා. අන්නේ තාපය මේ ජලය සහ කැලරිමීටරය දෙන්න උරා ගන්නවා. ඒකට දාලා වර ලොකු සමීකරණය ලියලා ඊයම් බෝල වල විශිෂ්ටතාවදායකය හොයා ගන්නවා. එතකොට මේ දෙකොල්ලෝ දානවා එකට දාලා අර අවසානයේ පද්ධතියේ පත්වන උෂ්ණත්වය මැනගෙන මොකද කරන්නේ අර විශිෂ්ටතාවදායකය ගැනීම තමයි කරන්නේ. මම ඊට පස්සේ ඒ පාඨාංක හා ගණනය කිරීම කරන හැටි කියන්නම්. හරි? ඔන්න අහගන්නකො. දැන් හිතන්න දැන් අපිට මේ ඊයම් බෝල වල ස්කන්ධයක් ඕනනේ. මේ අර සමීකරණ ලියන්න. අර ගොල්ලෝ පිට කරා මේගොල්ලෝ උරාගත්ත එහෙම කියලා. අපි ඒකට කරන්නේ මුලින්ම ඊයම් බෝල ටික මේකට දානවා. දාලා මෙන්න මේ උෂ්ණත්වමානය තියෙනවනේ. මේ උෂ්ණත්වමානයේ පද්ධතියේ පත්වන අවසාන උෂ්ණත්වය මැන ගන්නවා. හරිද? මැනගෙන අවසාන උෂ්ණත්වයත් මැනගත්තට පස්සේ පද්ධතිය පොඩ්ඩක් සිසිල් වෙන්න ඇරලා මොකද කරන්නේ? මේ ඊයම් බෝල සහිත කැලරිමීටරේ ස්කන්ධය මැන ගන්නවා. හරිද? හරි. ළමයි බලන්න දැන් මේ ආරම්භයේදී
ජලය සහ කැලරිමීටරයේ මෙන්න මේ θ1 උෂ්ණත්වය කියන්නකො ඉන්නේ. එතකොට මෙන්න මේ ඊයම් බෝල ටික අපි හිතමු අපි රත් කරන්නේ θ2 කියන උෂ්ණත්වයට කියලා. දැන් මේ රත් කරන උෂ්ණත්වයේ පොඩි විශේෂත්වයක් තියෙනවා මම කියන්නම්. ඉතින් θ2 උෂ්ණත්වය රත් කරන්න කියලා. රත් කරලා කියන්නකෝ මෙන්න මේකට දාන්නේ. හරි. මේ දැම්මහම මේ ජල මට්ටම එහෙම වැඩි වෙනවා හොඳේ. අපි මං කියවන 3න් එකක් අපි පුරවන්න ඕනේ කියලා. ඒ 3න් එකක් පුරවන්න ඕනේ මේකට හිතන්නකෝ මේ කට ළඟට ගන්න විතර පුරවලා තිබ්බයි කියලා. එතකොට ඊයම් බෝල ටික දැම්මහම මොකද වෙන්නේ? මේ ජල මට්ටම උතුරලා යනවා. නේ? අනේ උතුරලා යාම වළක්වන්න තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ කැලරිමීටරෙන් 3න් එක වගේ ප්‍රමාණයකට අපි ආරම්භයේදී ජලය පුරවන්නේ. හරි? ඔන්න හිතන්නකෝ දැන් මම අර කලින් කිව්වා වගේ මන්තේ සහිත කැලරිමීටර ස්කන්ධ M1 මේ ජලය කැලරිමීටර දෙකම ගත්තාම M2 ආරම්භ උෂ්ණත්වය θ1 කියලා අපි දැනට පාඨාංග තුනක් අරගෙනනේ තියෙන්නේ. ඔන්න අහගන්න. දැන් මේකේ අපි ඊයම් බෝල ටික දාලා ඊට පස්සේ මොකද කරන්නේ? පද්ධතිය දැන් අර මෙයාගේ උෂ්ණත්වය වැඩි මෙයාගේ උෂ්ණත්වය අඩුයිනේ. ඒතර මේ ඊයම් බෝල වලින් තාපය විමෝචනය කළා ජලය සහිත කැලරිමීටර ඒවා අවශෝෂණය කරගෙන මේ දෙගොල්ලෝ පොදු උෂ්ණත්වයකටපත් වෙනවා. හරිද? පොදු උෂ්ණත්වයකටපත් වෙනවා. අපි ඊට පස්සේ මැනගන්න ඕනේ මේ ඊයම් බෝල ටික මේකට දැම්මට පස්සේ පද්ධතියේ අවසාන පොදු උෂ්ණත්වය. හරි ඒක තමයි අපි ගන්න කීවෙනි පාඩාංකද? 4 වෙනි පාඩාංකය. හරි. ඔන්න බලන්න අපි ගන්න ඕන පද්ධතියේ අවසාන පොදු උෂ්ණත්වය. අපි ඒකට කියන්නේ θ2 කිය අපි ඒකට හිතමු θ3 කියලානේ. θ3 කියලා හිතමු. θ3 කියලා හිතමු අපි අවසාන පොදු උෂ්ණත්වය. ඊට පස්සේ බලන්න දැන් අපි ඊයම් බෝල වල ස්කන්ධ දන්නෙත් නැහැනේ. දැන් ඊයම් බෝල වල ස්කන්ධයේ ආරම්භයේදී ඕනනම් මයින්නත් පුළුවන්. හරිද? හැබැයි සාමාන්‍ය ක්‍රමය මෙන්න මෙහෙම ඊයම් බෝල ටික මේකට දාලා අවසානයේ පද්ධතිය ඒ කියන්නේ පොදු උෂ්ණත්වයකටත් ඇවිල්ලා තවදුරටත් අර තාපයේ පරිසරයට විමෝචනය වෙන නිසා මේගොල්ලෝ අවසානයේ කාම උෂ්ණත්වයටපත් වෙනවනේ. ඒ වගේ ටිකක් නිවෙන්න ඇරලා ඊයම් බෝලයි ජලයයි සහ කැලරිමීටරය කියන තුන් දෙනාගේම ස්කන්ධය අපි අවසානයේ මැන ගන්නවා. හරිද? ඒ කියන්නේ කවුද? ඊයම් බෝල සහ මේ ජලය සහ කැලරිමීටරය. මෙන්න මේ තුන් දෙනාගේම ස්කන්ධය අපි මැන ගන්නවා. අපි හිතමු මේක M3 කියලා. එතකොට කොහොමද ළමයි ඊයම් බෝල වල විතරක් ස්කන්ධය මැනගන්නේ? මේ M3 කියලා ගත්තම තුන් දෙනාගේම ස්කන්ධය. ඒකෙන් ජලය සහිත කැලරිමීටරයේ තිබ්බ ස්කන්ධය අඩු කරනවා. දැන් මේ ඊයම් බෝල දැම්මා කියලා ස්කන්ධය එකතු වීමක් නෙවෙන්නේ. දැන් මේගොල්ලන්ගේ ස්කන්ධය වෙනසක් වෙන්නේ නැහැනේ. ඒතර මෙන්න මේ තුන්වෙනි අගෙන් M3 කියන අගෙන් අපි මේ M2 එක අඩු කරනවා. ඒතර අපිට ඊයම් බෝල වල විතරක් ස්කන්ධය හොයාගන්න පුළුවන් වෙනවා. ඒතර මෙන්න මේක අපිට ඇත්තටම පාඨාංග ගන්න වෙනවා මෙතන 5ක් සහාර මේ ඊයම් බෝල වල ආරම්භක උෂ්ණත්වය ගන්න ඕනේ අපි රත් කරන උෂ්ණත්වය. ඒක නම් අපිට මයින්න තියෙන අගයක් නෙමෙයි ඒක අපි දන්න අගයක්. හොඳේ මම ඒකට හේතුව කියන්න අපිට ගන්න තියෙන පාඨාංග නම් මෙන්න මේ ටික. හරි මෙන්න මේ ටික ඇසුරෙන් දැන් ඊයම් බෝල ටික තාපය විමෝචනය කර ජලය සහ කැලරිමීටර ඒක උරාගත්ත කියලා හිතලා අපිට සමීකරණයක් ලියන්න වෙනවා. ඔන්න බලාගන්න මේ සමීකරණය ලියන හැටි. හරිද? ඔයගොල්ලන්ට මේ වෙනකම් වැඩේ තේරිලා ඇති කියලා මම හිතනවා. මම වැදගත් කරුණු කියන්නම් ඉස්සරහට ප්‍රැක්ටිකල් එකේ. මෙන්න මෙතන කරුණු ටික තේරුණායි කියලා හිතනවා. පාඨාංක 5ක් ගන්න තියෙනවා. හරි මම ඒක කරලා ලියපු ටික. ඊට පස්සේ ඒ ටික ඇසුරෙන් මම දැන් ක්‍රමය ඕක මම ඒක ඇසුරෙන් දැන් ගණනය කිරීමේ වැඩේට තමයි යන්න හදන්නේ. හරි මේ බලන්න. පාඨාංක හා ගණනය ගන්න. දැන් මොකද්ද කරන්න ඕනේ? මේ බලන්න. ඊයම් බෝල පිටකල තාපය. හරිද? ඊයම් බෝලේ ළමයි පිටකලේ. ඔන්න ඊයම් බෝල පිටකල තාපය සමානයි කවුද? ජලය හා තව කවුද? කැලරිමීටරය. ළමයි අර මන්තය ගැන මම විශේෂයෙන් ලියන්නේ නැහැ. කැලරිමීටරය කිව්වහම ඉතින් ඒක ඇතුලේ මන්තය තියෙනවා කියලා මත් තියා ගන්නවා. ජලය හා කැලරිමීටරය මොනා කරගත් තාපයද? උරාගත් තාපය. හරි මම මෙහෙ ලියන්නම්. ජලය හා කැලරිමීටරය උරාගත් තාපය. ඔන්න ඕකට සමාන කරන්න තියෙන්නේ. හරිද? ඔන්න මම දැන් ලියනවා හරිද බලන්න. දැන් ඊයම් බෝල පිටකල තාපය ලියන්න එපේ. ඒතර ඔන්න මෙහෙම ලියන්න පුළුවන්. ඊයම් බෝල වල ස්කන්ධය අර මම ලියව පාඨාංග වලින් මතක් කරන්න M3 නේ M2 නේ. හරිද? මතක ඇති. M3 නේ M2. හරි? වතාවක් දැන් ඊයම් බෝල වල මොකක් ඕනේද අපිට? විශිෂ්ට තාපධාරිතාව ඕනේ. මම ඒක C කියලා හිතන්නම්. හරි? මම මෙහෙන් දාන්නම් ඕන්නම්. ඊයම් බෝල වල
වීතාදා හරිද C කියලා දාන්න ළමයි. එතකොට අපි මේ ප්‍රැක්ටිකල් එකේ මොකද්ද මේ කරන්න යන්නේ? ඊයම්බෝල වල නැත්තම් ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතාව ධාරිතාව සෙවීමනේ. මම කියවනේ මේ වැඩේට තෝරාගත්ත ඝන ද්‍රව්‍ය තමයි ඊයම්බෝල කියලා. ඒතර ඊයම්බෝල වල විශිෂ්ටතාව ධාරිතාව තමයි මම මේ තියන්නේ. ඒතර අපි මේක තමයි හොයන්න ඕනේ. මේ දීලා තියන්නේ ඒක තමයි අපි හොයන්න ඕනේ. හොඳේ. මම එක මෙන්න මේ C කියලා ලිව්වා. හරි. ඊට පස්සේ පොඩි කරලා දාන්නනේ. ඔන්න C. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අර මේගොල්ලෝ පත්වන අවසාන පොදු උෂ්ණත්වය මම θ3 කියලා ගත්තානේ. ඒතර මේ දැන් ඊයම්බෝල θ2 උෂ්ණත්වයේ ඉඳලා θ3ට පත් වුණා. හරි? ඒතර බලන්න මෙතන ළමයි මේ බලන්න මම මේ හරියට පොඩ්ඩක් එන්න. දැන් ඊයම්බෝල ටික ඉන්නේ θ2 එකේ. හරිද? ජලය සහ කැලරිමීටර් ඉන්නේ θ1 එකේ. ඒතර ඊයම්බෝල වල උෂ්ණත්වය අඩු වෙනවා. එයා තාපය පිට කරනෝනේ. කැලරිමීටරය සහ ජලය මොකද කරන්නේ? තාපය උරා ගන්න නිසා එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. හරිද? කියන්නේ මේ දෙගොල්ලෝ මෙයා උඩ ඉඳලා පහළට එනවා θ3 දක්වා. ජලය සහිත කැලරිමීටරය පල්ලෙහා ඉඳන් උඩට එනවා θ3 දක්වා. හරිද? ඒතර හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. ඒතර කවුද මෙතන ලොකුම එක්කෙනා? ලොකුම එක්කෙනා θ2. මෙයා තමයි අවසාන පොදු උෂ්ණත්වය. හරිද? මේක තමයි අවසාන උෂ්ණත්වය වෙන්නේ. මෙයා උඩ ඉඳලා පල්ලෙහාට යනවා. මෙයා පල්ලෙහා ඉඳලා උඩට යනවා. මෙයානේ අවශෝෂණය කරගන්නේ. මෙයානේ විමෝචනය කරන්නේ. ඒතර මේ θ3 තමයි පොදු උෂ්ණත්වය. ළමයි එතකොට මෙන්න මේකේ ධන අගයන් එන විදිහට තාප විමෝචනයයි අවශෝෂණය සඳහා ඩෙල්ටා θ එක ඔයගොල්ලෝ ලියන්න. හරි? අපි දන්නවා Q ඩෙල්ටා Q සමාන MC ඩෙල්ටා θනේ. MC ඩෙල්ටා θ එකේ ඩෙල්ටා θ එක ධන වෙන විදිහට ලියන්න. නැත්නම් මොකද දන්නවද වෙන්නේ? එක පැත්තක ඍණාගයක් ඇවිල්ලා අනිත් පැත්ත ධනාගයක් එනවා. ඒ කියන්නේ හැම වෙලෙම ඕගොල්ලෝ ඩෙල්ටා θ ලියනකොට මම මේ කියන්නේ මේක ගැන MC ඩෙල්ටා θ ලියද්දී හරිද? මේ ඩෙල්ටා θ එකට ඕගොල්ලෝ අවසාන උෂ්ණත්වය වෙන ආරම්භක උෂ්ණත්වය කියලාම ලියන්න එපා. හරි? මොකද උෂ්ණත්වය අඩු කරගන්න කෙනෙක් අපි ලිව්වොත් එහෙම ඒතර එයාගේ මෙතනට එන ඍණාගයක් වෙනවනේ. ඒ නිසා ඔයාලා හැම වෙලෙම මේ සමීකරණ ලියද්දී මම යෝජනා කරන්නේ මේ ඩෙල්ටා θ එක ඍණ නොවන විදිහට වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරලා සමීකරණයට ඇතුළත් කරන්න. හරි? ඒ කියන්නේ මෙහෙම ගන්නකො. ඔතන දැන් ඊයම්බෝල පිටකල තාපය ගනිද්දී θ2 නේ ලොකු, θ3 නේ අඩු. θ2 නේ θ3 දාන්න. හරි? අර θ3 නේ θ2 දාන්න එපා. හරි? මෙන්න මෙහෙමයි එතකොට. ළමයි මම අර අනිත් කට්ටියගේ විශිෂ්ට අවධාරිතා ලියන්නම්. ඒ බලන්න කැලරිමීටරය සහ මන්තේ. කැලරිමීටරය හා මන්තයේ වීතාදායක අපි නිකන් හිතමු C නෝට් කියලා. හරිද? ජලයේ වීතාදායක කියන්නේ මොකද මේ වීතාදා කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව. හරි? ඒක CW කියලා හිතන්නකෝ. අපි මෙහෙම කරමු ඊට පස්සේ. M තීරණ M2 C θ2 වෙන θ3 ඒ කියන්නේ මේ පිට කළ තාපය විමෝචනය කළ තාපය සමානයි ජලය උරාගත් තාපය ලියද්දී ළමයි ජලයේ ස්කන්ධය මතකද ඔයගොල්ලන්ට M2 ඍණ M1 නේද? CW එයාට දාන්න වෙන්නේ මොකද්ද? θ3 ඍණ θ1 නේ. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. කියන්නේ මේ ඇවිල්ලා ජලය අවශෝෂණය කරගත් තාපය. හරි? එයාගේ ස්කන්ධය, එයාගේ විශිෂ්ටතාව ධාරිතාව, එයා θ1 ඉඳලා θ3ට යන්නේ. හරි? ඊට පස්සේ කැලරිමීටරය උරාගත් තාපයට ලියන්න පුළුවන්. කැලරිමීටරයේ ස්කන්ධ කෙලින්ම M1 නේ. කියන්නේ මන්තයත් එක්ක හරි දෙන්නගම එකතුව. හරි? M1 වතාවක් එයාගේ C නෝට් කියලා මම ලිව්වා කැලරිමීටරය හා මන්තයේ විශිෂ්ටතාව ධාරිතාව. එයාත් මොකද කරන්නේ? θ1 ගේ ඉඳලා θ3ට එන්නේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බලන්න. මේ හැමතැනම බලන්න මේ වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වයට අඩු කරලා ලියලා තියෙන්නේ. මෙතනත් එහෙම. හරි? මෙතනත් එහෙමයි. දැක්කනේ? ළමයි දොර මෙන්න මේක තමයි සමීකරණේ. මෙන්න මේ දෙපැත්ත සමාන වෙනවා කියන එක. හරි? ඒතර මේ සමීකරණේ බලන්න ඔක්කොම අපි දන්නවද කියලා? ස්කන්ධ දාන්න ඕනේ. මේ ස්කන්ධ වලින් මේක අඩු කරලා මෙතනට අගේ දාන්න. හරි? මෙයාවනේ හොයන්න ඕනේ එක්කන. මෙන්න මෙයා. මෙයා තමයි අපිට හොයන්න ඕනේ චරිතේ. හරි? මෙයාවත් දන්න ඕනේ මේ උෂ්ණත්ව වෙනස. ඒ උෂ්ණත්ව මාන වලින් මයින්නවනේ. මෙන්න මේකත් දන්නවා. ස්කන්ධය දන්නවා. ජලයේ විශිෂ්ටතාව ධාරිතාව නම් දැනගෙන ඉන්න ඕනේ. හරි? ඒක මේ පරීක්ෂණයෙන් ගණනය කරන්න මොකුත් බෑ. ඒක දැනගෙන ඉන්න ඕනේ. අපි ඒක දන්නවනේ. ඒක 4200යිනේ. අනේ 4200 මෙතන ආදේශ කරන්න තියෙන්නේ. හරිද? ඒක ප්‍රැක්ටිකල් එකෙන් හොයන්න බෑ. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒක දන්නාගයක් එළිම දත්තයක් විදිහට ආදේශ කරන්න ඕනේ. ඒතර මෙතන උෂ්ණත්ව වෙනස දාන්න. මෙතන අර කැලරිමීටරයේ මන්තේ ස්කන්ධය දැම්ම. කැලරිමීටරයේ සහ මන්තේ ඒ අර සෑදී ඇති ද්‍රව්‍යයේ විශිෂ්ටතාව ධාරිතාවක් දැනගෙන ඉන්න ඕනේ. මේ දෙක දැනගෙන ඉන්න ඕනේ. ඒ දෙක දැනගෙන ඉඳලා තමයි ආදේශ කරන්නේ. හරිද?
θ3 ඍණ θ1 මෙන්න මෙතනට උෂ්ණත්වය දාන්න. හරි. එතකොට ළමයි මේ සමීකරණේ ඔක්කොම පද දන්නවා. නොදන්නේ C විතරයි. අවසානයේ මොකද කරන්නේ? C ට අපි උත්තරයක් ගන්නවා. ළමයි ප්‍රැක්ටිකල් වල අපේ අවසාන ප්‍රතිඵලය ගන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. සමහර ප්‍රැක්ටිකල් වල ඔයගලන්ට හම්බෙන්නේ නැති ප්‍රස්ථාර ක්‍රමයකින් අවසාන උත්තරයට යනවා. ඒනකොට මේක එහෙම නෑ ළමයි. මේක හරිම අහිංසකයි. එහෙම ප්‍රස්ථාර ක්‍රමයකින් අපි උත්තර වලට යන්නේ නැහැ මේකේ. කෙලින්ම ගණනය කිරීම කරා සමීකරණ ආදේශ කරා උත්තරය ගත්තා. හරි? පොඩි වැඩයි තියෙන්නේ. හරි? ප්‍රස්ථාරයක් ඇඳගෙන ඉතින් ඉන්න ගියොත් පොඩ්ඩක් දුක් විඳින්න වෙනවා. හරි? පායනට කණ්ඩායම මාක් කර ප්‍රස්ථාර ගහලා ඉතින් කන්න යනවනේ. මේක එහෙම නෑ. හරිම අහිංසකයි. අගයන් ටික ආදේශ කරා උත්තරය ගත්තා. හරි? දැන් මම යන්නේ මේකේ වැදගත් කරුණු පැත්තට. ඔන්න මේක තමයි වැදගත් කරුණු කොටස තමයි විශේෂම කොටස. මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. ළමයි බලන්න වැදගත් කරුණු වල ප්‍රධානම දේ තමයි ඔයගොල්ලෝ දන්නවා මේ තාපය ප්‍රැක්ටිකල් වල තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි තාපය හානි වීම හෝ අපි පරීක්ෂණය කරන පද්ධතියට පිටතින් තාපය පැමිණීම සිද්ධ වෙනවා නේ. කියන්නේ අපි ගන්න පද්ධතියෙන් අපි පරීක්ෂණය කරන පද්ධතියෙන් අපි මේ පරිසරයෙන් වෙන් කරගන්න කොටසක් තියෙනවානේ පරීක්ෂණය කරන්න. ඒ පද්ධතියෙන් එළියට තාපය පිට වෙලා යනවා හෝ අවට පරිසරයෙන් අපේ පද්ධතියට තාපය එනවා. හරි ඔන්න ප්‍රශ්නයක් තියෙනවානේ. ඔන්න ඕක වලක ගන්න එක තමයි ප්‍රැක්ටිකල් වල يعني තාපයේ ප්‍රැක්ටිකල් වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. හරි මොනවා කරත් තාපහානිය අඩු කරන්න හරි අමාරුයි. හරි ඉතින් කොහොම හරි මේකෙත් අර තාපහානිය අඩු කරගන්න අපි ක්‍රියාමාර්ග තුනක් ගන්නවා. අපි දන්නවා ළමයි තාපයේ ප්‍රධාන වශයෙන්ම හානි වෙන තාපයේ ප්‍රචාරණය වෙන ක්‍රම තුනක් තියෙනවානේ. සන්නායනයයි සංවහනයයි විකිරණයයි කියලා. මේකනේ ක්‍රම තුන. තාපය ප්‍රචාරණය වෙන්න පුළුවන් ක්‍රම තුනයි. සන්නායනයයි සංවහනයයි විකිරණයයි නේ. ඔයගොල්ලෝ මෙන්න මේ තුනෙන් අල්ලගන්න වැඩේ මතක තියාගන්න. සමහර විට ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් එක බලද්දී මේ පාඩම උගන්වන්න නැති වෙන්න පුළුවන්. අවුලක් නැහැ අහගන්න. සන්නායනයෙන් තාපය ඉවත් වීම يعني හානි වීම වළක්වන්න මොකද කරන්නේ? මේක ළමයි මේ කැලරිමීටරය මේසයක් උඩ වගේ නිකම්ම තියලා තියන්නේ නැතුව මෙයාව මේ ලොකු වාදනයක් තුලට බස්සලා මේ තැන් මෙතන මේ තාප පරිවාරක ද්‍රව්‍ය වලින් පුරවනවා මේවා. තාප පරිවාරක ද්‍රව්‍ය වලින් පුරවන. ඒ කියන්නේ අර කොහු, රිජිෆෝම් ඒ වගේ දේවල් වලින්. එතකොට අර මේ ගැටීමක් වෙන්නේ නැහැනේ. මෙන්න මේ වගේ ආධාරක දෙකක් උඩ නගලා තමයි ඔන්න ඔය කැලරිමීටරේ තියෙන. ඒතකොට අර ගැටීම අඩු නිසා සන්නායනයේ මගින් සිදුවන තාපහානිය බොහෝ දුරට අඩු වෙනවා. හරිද? ඒතර එහෙම තමයි මුලින්ම සන්නායනය නවත්තන්නේ. සන්නායනයේ මගින් තාපය මේ පද්ධතියෙන් ඉවතර ගලා යාම නවත්තන්නේ එහෙමයි. හරිද? සංවහනය නවත්තන්න කරන්නේ අපි මෙන්න මේ පියනකින් වහනවා මේ කැලරිමීටරේ. හරිද? පියනකින් වහනවා සහ මේ අර අවට පරිසරයත් එක්ක ස්පර්ශ වීමක් නැති නිසා මේ වටේට කොහොබත් හරි මොන හරි දාලා කවර් කරලා තියෙන නිසා අර වාතාංශය ඇවිල්ලා කැලරිමීටරෙත් එක්ක ගැටෙන්නේ නැහැ. ගැටෙනවා අඩුයි. හරි? ඒ නිසා කැලරිමීටරෙත් එක්ක ගැටෙනවා අඩුයි. ඒ නිසා අපිට මේ තාපය හානි නොවන විදිහට ඕක බේර ගන්නත් පුළුවන්. හරි සංවහනය වළක්වන්න පුළුවන් ඒකෙන්. තව මේ පියනෙන් ඇව්වම වාතාංශය ඇතුළට ගමන් කරන්නේ නැහැ. හරි වාතාංශය ඇතුළට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා සංවහනය වළකිනවා. සංවහනය කියන එක දන්නවනේ. අවට වාතාංශය ඇවිල්ලා පද්ධතියෙන් තාපය අරගෙන යනවා. හරි ඒක නවත්තන එක තමයි ඔය සංවහනය නවත්තනවා කියලා මම කිව්වේ. විකිරණය නවත්තන්න ඔය කැලරිමීටර පෘෂ්ඨය ළමයි හොඳින් උපදමනවා. හරිද? හොඳට උපදැම්මයින් පස්සේ නැත්නම් පොලිෂ් කරනවා. හොඳට පොලිෂ් කරාම මොකද වෙන්නේ? ඒ වගේ අර හොඳට මේ උපදැමූ පෘෂ්ඨයක් තියෙනකොට විකිරණය මගින් පැමිණෙන තාපය ඕකෙන් පරාවර්තනය වෙලා යනවා එළියට. හරි? ඒතර මේකට උරා ගන්න හම්බෙන්නේ නැහැ. උරා ගන්න තියෙන chance එක ගොඩක් අඩු වෙනවා. එහෙනම් මේ පෘෂ්ඨය හොඳින් උපදැමීම කරනවා කැලරිමීටර පෘෂ්ඨය විකිරණය මගින් තාපය හානි වීම අඩු වෙන්න. හරි? ඒතර ඕක තමයි ප්‍රධාන ක්‍රමය. ඒ වුණාට ඔය ක්‍රම තුනම කරාට තාපහානිය අපිට 100% අඩු කරන්න බෑ. ඒතර ළමයි ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න ඕන. මේ ප්‍රැක්ටිකල් එක කාම උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකට පත් වෙන ප්‍රැක්ටිකල් එකක් නේ. හරිද? මේ ප්‍රැක්ටිකල් එක කාම උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකට පත් වෙන ප්‍රැක්ටිකල් එකක්. එතකොට මෙතනයි සිද්ධ වෙන්නේ බාහිර පරිසරයෙන් පද්ධතියට තාපය පැමිණීම නෙමෙයි. මොකක්ද වෙන්නේ? අපේ පරීක්ෂණය කරන පද්ධතියේ අවට පරිසරයට තාපය පිට වෙලා යාමනේ. දැන් අර ඔයගලන්ට මේකට කලින් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විෂ්ඨගුප්ත තාපයේ සෙවීම කියලා. දැන් ඒකෙදි එහෙම වෙන්නේ අපේ පද්ධතියේ උෂ්ණත්වය. ඒ කියන්නේ පරීක්ෂණය කරන පද්ධතිය මෙන්න මේක. පරීක්ෂණය කරන පද්ධතියේ උෂ්ණත්වය
අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා අඩු වෙනවා. පරිසර උෂ්ණත්වයට වඩා අඩු වෙනවා. ඒ වගේ වලදී ඒ කියන්නේ ඒ වගේක් නෙමෙයි මේක. හරි. මේක ඇවිල්ලා අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි වෙන જાතිය ප්‍රැක්ටිකල් එකක්. ළමයි එතකොට මේ ප්‍රැක්ටිකල් එකේදී අර මේ ක්‍රම තුනෙන්ම සිදුවන තාපහානිය මං කියවනේ 100% අඩු කරන්න බෑ කියලා. ඒ නිසා අපි කරන්නේ මේ පද්ධතිය අපි අර වැඩේ පටන් ගන්නකොට කාම රුෂ්ණත්වෙන් නෙමෙයි පටන් ගන්න. ඔයාලට මම මේක පැහැදිලි කරන්නම්. මේක සමහරට ඔයගලන්ට පැහැදිලි කරලා නැතුව ඇති. දැන් කලින් ප්‍රැක්ටිකල් වලත් ඔය වැඩේ කියනවා. ඒනට සමහරට මේක පැහැදිලි කරලා නැතුව ඇති. එඳම පොඩ එක හරියට කියන්නම් මෙහෙම. දැන් හිතන්නකෝ කාම රුෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි කියලා. හරිද? ඒ කියන්නේ මම මේ මොකද්ද මේ කියන්න යන්නේ මේ පරිසර හානිය මේ තාප හානිය අවම කරගන්න අපි කරන පොඩි විශේෂ ක්‍රියාවක් තියෙනවා. විශේෂ දෙයක් තියෙනවා අපි කරන. හොඳේ. අන්න ඒ දේ තමයි මම මේ පැහැදිලි කරන්නේ. හොඳේ. හිතන්නකෝ කාම රුෂ්ණත්වය 30යි කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් අර ආරම්භයේදී කැලරිමීටරයට ජලය පුරවලා උෂ්ණත්වය මනිද්දී ගොඩක් දුරට පද්ධතියේ උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 30නේ. හරිද? එතකොට අපි ඊට වඩා වැඩි උෂ්ණත්වයකට මොනා කරනවද? ඊයම් බෝල ටික රත් කරනවානේ. අපි ඊයම් බෝල ළමයි රත් කරන්නේ සෙල්සියස් අංශක 100ට. හරිද? අංශක 100ට රත් කරන්න. හොඳේ. මම ඒකට හේතුවත් එක්ක ඊළඟ කාරණේදී මම ඒක කියන්න. අපි ඔය ඊයම් බෝල ටික 100ට රත් කරලා තමයි කැලරිමීටරයට දාන්නේ. හොඳේ. ඔන්න අහගන්න. සෙල්සියස් අංශක 100ට රත් කරලා තමයි දාන්නේ. එතකොට දැන් අපි කාම රුෂ්ණත්වය 30 නම් ඔය ජලය සහ මේ කැලරිමීටරේ ආරම්භයේදී 30යි. ඕකටනේ ඔය සෙල්සියස් අංශක 100 තියෙන මොනවා ටික දාන්නේද? ඊයම් බෝල ටික දාන්නේ. එතකොට මේගොල්ලෝ අතරමැදි උෂ්ණත්වය, ඒ කියන්නේ අර අවසාන පොදු උෂ්ණත්වය විදිහට අපි හිතමු සෙල්සියස් අංශක කීයටද? 40ට ආවයි කියලා. තේරෙනවද මේ කියන එක? 100න් ඊයම් බෝල ටික තියෙනවා, 30 තියෙනවා අර ආරම්භයේදී ජලය සහ කැලරිමීටරය. දෙගොල්ලෝ එකට දැම්මට පස්සේ මෙන්න මේ විදිහට අවසානයේ ආවයි කියලා හිතන සෙල්සියස් අංශක 40ට. එතකොට වෙන්නේ මෙන්න මෙතන ඉඳලා මොකද වෙන්නේ? පද්ධතියේ උෂ්ණත්වය මොනවා වෙනවද? කාම උෂ්ණත්වයට වඩා වැඩි වෙනවනේ. හරිද? 30 ඉඳලා පද්ධතිය 40 දක්වා රත් වෙනවා. හරිද? එතකොට ළමයි මෙන්න මේ 40ට රත් වුනහම මේ පරීක්ෂණයේ සිදුවන මුළු කාලය පුරාම අපේ පද්ධතිය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තියෙනවා. හරිද? මේ පරීක්ෂණයේ සිදුවන කාලය පුරාම අපේ පද්ධතිය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තියෙනවා. එතකොට හිතන්නකෝ ප්‍රැක්ටිකල් එක අපි ඔක්කොම කරන්න හිතන්නකෝ විනාඩි 15ක් ගියයි කියලා. ලොකු වෙලාවක් යන්නේ නැහැ ඔකට. විනාඩි 15ක් ගියයි කියන්නකෝ. ඒතර අනේ විනාඩි 15 පුරාම අපේ පද්ධතිය මේ කාම උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකනේ තියෙන්නේ. එතකොට තමයි වෙන්නේ මේ පද්ධතිය මොනවා වෙනවද? තාපය තනිකරම බාහිර පරිසරයට පිට වෙනවා පොඩ. ඒ ප්‍රැක්ටිකල් එක සිදුවන කාලය පුරාම පිට වෙනවා. හරිද? ඒ නිසා අපි පොඩි කපටිකමක් විදිහට මේක අපි කීයෙන්ද? අපි මේක 30න් පටන් ගන්නෑ. හරිද? අපි පද්ධතිය 30න් පටන් ගන්නෑ. අපි මේ ආරම්භයේදී කැලරිමීටරය සහ ජලය 30න් පටන් ගන්නෑ. මේක 100ටම තමයි රත් කරන්නේ. ඒක වෙනසක් නැහැ. ආරම්භයේදී අපි කැලරිමීටරය සහ ජලයේ උෂ්ණත්වය 30න් පටන් ගන්නෑ. අපි කරන්නේ ළමයි ඕකට අයිස් කැල ටිකක් දාලා දිය කළා ආරම්භයේ හොඳේ. ජලය කියන්නේ අරකට මේ ජලය පුරවනනේ 3න් එකක් කැලරිමීටරයට. එතකොට අපි ඕකට අයිස් කැල ටිකක් දාලා දිය කරලා සාමාන්‍යයෙන් දැන් කාම උෂ්ණත්වයට වඩා අපේ අවසාන උෂ්ණත්වය ඉන්නේ සෙල්සියස් අංශක 10ක් විතර උඩට නම් අපි ප්‍රැක්ටිකල් එක පටන් ගද්දී ඔක කාම උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 10ක් විතර පල්ලෙහා ගියකින් පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ හිතන්න අපි පටන් ගන්නවා සෙල්සියස් අංශක 20න්. ඒ කියන්නේ අර ආරම්භයේදී ජලය සහිත කැලරිමීටරයට අයිස් කැල ටිකක් දාලා දිය කරලා ඒක ටික ටික කූල් කරනවා. හරි? කූල් කරලා සෙල්සියස් අංශක 20ට විතර ගේනවා. 20ට විතර ගෙනල්ලා ඊට පස්සේ අපි ඔන්න ඕක දානවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 මොනාට එකද? ඊයම් බෝල ටික. එතකොට හිතන්නකො ටිකක් ඊයම් බෝල ටික එහෙම වැඩියෙන් දාලා එතකොට ඔයගොල්ලෝ කියයි දැන් එතකොට 40ට මෙන්නේ නැහැ කියලා. ඒනට හිතන්නකො කොහොම හරි ඊයම් බෝල ටිකක් වැඩිපුර එහෙම දාලා අවසානයේ පද්ධතිය 40ටම ගෙනාවයි කියලා. හරිද? 40ටම ගෙනාවයි කියලා හිතන්නකො. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? දැන් 20 ඉඳලා කාම උෂ්ණත්වයට වැඩිය මේක 10ක් අඩුයි. අවසාන පොදු උෂ්ණත්වය 40 කියලා හිතන්නකො. එතකොට වෙන්නේ ළමයි ඕක රත් වේගෙන එද්දි. දැන් ආරම්භයේදී පද්ධතියේ තියෙන සෙල්සියස් අංශක 20. හරිද? ඒතර ඕක ආරම්භයේදී මේ රත් වේගෙන එද්දි කාම උෂ්ණත්වය පහු කළානේ අර අවසාන උෂ්ණත්වය යන්නේ අවසාන පොදු උෂ්ණත්වය. එතකොට ඒ අර ආරම්භක උෂ්ණත්වයේ ඉඳලා ඒ කියන්නේ 20 වෙනි පටන් ගන්න දැන්
ආරම්භක උෂ්ණත්වයේ ඉඳලා සෙල්සියස් අංශක 30 දක්වා එනකන් පද්ධතියේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා අඩුයිනේ. මේ කාල පරාසය තුලදී අවට පරිසරයෙන් පද්ධතියට තාපය ලැබෙනවා. හරිද? මොකද්ද වෙන්නේ? අවට පරිසරයෙන් පද්ධතියට තාපය ලැබෙනවා මේ ටිකේදී. තේරෙනවද? ඇයි අර අවට පරිසරයට වඩා අඩුයිනේ. විශ්සෙන්න පටන් ගන්නෙ. ඒතර හැම වෙලේම තාපයේ හැටියක් තමයි උෂ්ණත්වයේ වැඩි තැන. නැත්නම් තාප ශක්තියේ වැඩි තැන සිට තාප ශක්තිය අඩු තැනට තාපය ගලා යන එක. හොඳයි. ඒතර අවට පරිසරයේ උෂ්ණත්වය 30 නම් අපේ පද්ධතියේ 20 ඉඳලා 30 දක්වා එනකොට 29 වෙනකම්ම අපේ පද්ධතියේ උෂ්ණත්වය අඩුයිනේ. ඒතර මොකද වෙන්නේ? අවට පරිසරයෙන් අපේ පද්ධතියට තාපය ලැබෙනවා. හරිද? 30 ඉඳලා 40 දක්වා යනකොට අන්න අපේ පද්ධතියේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි වෙනවා. හරිද? එතකොට පද්ධතියෙන් මොකද වෙන්නේ? තාපය එළියට පිට වෙනවා. එතනදී තාපය එළියට පිට වෙලා යනවා. හරිද? එතකොට ළමයි සාමාන්‍යයෙන් මේ වැඩේ වෙන්නේ සෙල්සියස් අංශක 10 පරාසකදීනේ. එතකොට මෙන්න මේ 20 ඉඳලා 30 දක්වා එන කාලය තුලදී අවට පරිසරයෙන් උරාගත් තාපය 30 ඉඳන් 40 දක්වා රත් වෙද්දී මේ පරිසරයෙන් එළියට මේ පද්ධතියෙන් එළියට පිට වෙලා යන තාපයට සමාන වෙනවා. හරිද? ගොඩක් දුරට සමානයි කියලා අපිට හිතන්න පුළුවන්. හොඳේ. මොකද මෙතනක් තියෙන සෙල්සියස් අංශක 10යි මෙතනක් තියෙන සෙල්සියස් අංශක 10ක පරාසයක්නේ. එතකොට 20 ඉඳලා 30 දක්වා යද්දී අවට පරිසරයෙන් පද්ධතියට ලැබිච්ච තාප ප්‍රමාණයයි 30 ඉඳලා 40 දක්වා යද්දී අපේ පද්ධතියෙන් පරිසරයට පිටවෙච්ච තාප ප්‍රමාණය බොහෝ දුරට සමානයි කියලා අපිට හිතන්න පුළුවන්. හරිද? බොහෝ දුරට සමානයි කියලා හිතන්න පුළුවන්. එතකොට අපිට පද්ධතියට කිසිම සුද්ධ තාපය හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පද්ධතියට මුළුමනින්ම ඒ කියන්නේ සුද්ධ වශයෙන් සිද්ධ වෙච්ච තාප හුවමාරුවක් නැහැ කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ පරිසරයෙන් පද්ධතියට ආපු ටිකම ඉතුරු සෙල්සියස් අංශ ප්‍රමාණයේදී පද්ධතියෙන් එළියට පිට වෙනවා. ඒතර ආපු ටිකමයි ගියේ කියලා අපිට හිතන්න පුළුවන්. හරිද? අන්න එහෙම හිතලා පද්ධතියට කිසිම පරිසරයෙන් තාපය ලැබීමක් හෝ පද්ධතියෙන් තාපය ඉවත් වීමක් සිද්ධ වුනේ නැහැ කියලා අපිට මේ උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් අපි අන්න එහෙම වැඩක් කළා. කාම උෂ්ණත්වයෙන් ප්‍රැක්ටිකල් එක පටන් ගන්න නැතුව ඊට වඩා සෙල්සියස් අංශක 10ක් හෝ 5ක් විතර අඩු උෂ්ණත්වයකින් ප්‍රැක්ටිකල් එක පටන් අරගෙන මේ පද්ධතියේ ලැබිච්ච තාපය හා පිටවෙච්ච තාපය කියන දෙක බැලන්ස් කරලා, ඒ කියන්නේ දෙක කැපිලා යන විදිහට හදලා මේකට කිසිම තාප හෝමාරුවක් සිද්ධ වුනේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඉතින් ඒක අතම සාධාරණ උපකල්පනයක්. ඉතින් මෙන්න මේ වැඩේත් කරනවා මේ තාප හානිය වළක්ව ගන්න. හරිද? මම හිතනවා මේ වැඩේ තේරුණා කියලා. ඒතර ළමයි ඊළඟ ප්‍රධාන වැඩේ. අපි ඔය ඊයම් බෝල ටික රත් කරන්නේ මං කිව්වා නේද සෙල්සියස් අංශක 100ට කියලා. මෙහෙමයි වැඩේ. අපි ඔය ඊයම් බෝල ටික රත් කරන්නේ සෙල්සියස් අංශක 100ට. මොකක්ද දන්නවද? අපි ළමයි ඔය සෙල්සියස් අංශක 100ටම රත් කරන්නේ නැතුව හිතන්න අපි සෙල්සියස් අංශක 60කට විතර රත් කරා කියලා ඊයම් බෝල ටික. එහෙම වුණොත් වෙන්නේ ඔය ඊයම් බෝල ළමයි සියලු ඊයම් බෝල ටික දැන් ඔය ඊයම් බෝල සාමාන්‍යයෙන් උතන 100ක් විතර තියෙනවා. හරි චුටි චුටි ඊයම් බෝල 100ක් විතර. හරි. එතකොට අපි හිතන්න ඔය ඊයම් බෝල ටික අපි රත් කරලා එපයි දාන්න. සාමාන්‍යයෙන් රත් කරන්න හොඳම විදිය තමයි ජල භාජනයක වගේ ගිල්ලල රත් කරන එකනේ. නැතෝ නිකන් වියලි භාජනයකට දැම්මා කියලා වැඩක් නැහැනේ. අර ප්‍රැක්ටිකල් එකේ මුලදී ජල බීකරයක් ඕනේ කියලා කිව්වේ මෙන්න මේ වැඩේට. එතකොට මේක මෙහෙම නෙමෙයි කරන්නේ මම මේ උදාහරණයක් කියන්නේ. මේ බලන්න මේ ජලය පුරවලා මේකට අපි ඊයම් බෝල ටික දාලා මේ ඊයම් බෝල ටික දාලා බන්සන් 1000කේ මෙහෙම පත්තු කරලා හිතන්න අපි මේ ඔය ඊයම් බෝල ටික රත් කරයි කියලා අපිට ඕන උෂ්ණත්වයට හිතන්න මම ඊයම් බෝල ටික රත් කරන්නේ සෙල්සියස් අංශක 60කට වගේ උෂ්ණත්වයකට කියලා. ළමයි ප්‍රශ්නේ තියෙන්නේ මම මෙහෙම උෂ්ණත්ව මානෙකුත් දාලා මට ඕන නම් පුළුවන් ඔය ඊයම් බෝල ටික රත් කරන්න. හැබැයි සෙල්සියස් අංශක 60ට මෙන්න මේ අපි මේ අතරම ජලයේ උෂ්ණත්වයනේ බලන්නේ. ඒකට අපිට ඊයම් බෝල ටික අපිට සෙල්සියස් අංශක 60ට රත් කරන්න ඕන නම් අපි මේ මෙතන උෂ්ණත්ව මානයක් දාලා සෙල්සියස් අංශක 60 වෙනකම් මේක රත් කරනවා ඊයම් බෝල ටික. ඒ කියන්නේ මොකද ඊයම් බෝල ටික යම් වැඩි උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ. ඒ නිසා. එතකොට අපි සෙල්සියස් අංශක 60ට ආපු ගමන් උෂ්ණත්ව මානේ අපි හිතුවට මේ ඊයම් බෝල ටිකක් සෙල්සියස් අංශක 60ටම දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. හරිද? මේ ඊයම් බෝල ටික ළමයි එකම සියලුම ඊයම් බෝල ටික එකම උෂ්ණත්වයකට පත් කරන්න නම් අපිට ඊයම් බෝල ටික සෙල්සියස් අංශක 60ෙම ගොඩ වෙලාවක් තියාගන්න වෙනවා. එතකොට තමයි ඔක්කොම ඊයම් බෝල ටික ඒ උෂ්ණත්වයට රත් වෙන්නේ.
මේ ජලය සෙල්සියස් අංශක 60ට රත් වුණ පළියට ඊයම් බෝල ටික සෙල්සියස් අංශක 60ට රත් වුණායි කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා යම්කිසි අර එකම අගයක නතර වෙලා තියෙන උෂ්ණත්වයකට ඊයම් බෝල ටික රත් කරන්න. මොකද ඊයම් බෝල ඔක්කොම රත් වෙනකන් ටික වෙලාවක් යනෝනේ. දැන් සෙල්සියස් අංශක 60ට රත් කරන්න ඕන නම් සෙල්සියස් අංශක 60 අපි මේ උෂ්ණත්වය නවත්තලා තියාගන්න ඕනේ හැම ඊයම් බෝලෙම මේ උෂ්ණත්වයටම පත් වෙනවා. ඉතින් ඒ හින්දා අපිට අර යම්කිසි නතර වෙලා තියෙන උෂ්ණත්වයක් ඕනේ ඊයම් බෝල ටික රත් කරන්න. ළමයි ලේසියෙන්ම ස්වභාවිකවම නතර වෙලා තියෙන උෂ්ණත්වයක් තියෙනවා අපි ගාව. ඒ කියන්නේ ඒ උෂ්ණත්වයෙන් එහාට රත් වෙන්නේ නැතුව තියෙන. ඒ කියන්නේ නතර වෙලා තියෙන උෂ්ණත්වයක් තියෙනවා අපිට මේ ස්වභාවයෙන්ම. කියන්නේ මේ මම කියන්න හදුවේ මේක. ඔයාලා දන්නවනේ ජලයෙන් නටන්න ගත්තාම සියලුම ජලය වාෂ්ප වෙලා යනකම් ජලය නතර වෙලා තියෙනවනේ සෙල්සියස් අංශක 100. ජලය සෙල්සියස් අංශක 100 නතර වෙලා තියෙනවා සියලුම ජලය ටික වාෂ්ප වෙලා යනකම් හිමාලය බවට පත් වෙලා යනකම්. එතකොට අපි මෙන්න මේ ඊයම් බෝල ටික 100ට රත් කරොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේකට අපි ජලය පුරවලා ජලයෙන් නටනකම් අපි මේ ඊයම් බෝල ටික රත් කරනවා. එතකොට මේ අපිට විනාඩි 5ක් 10ක් ඕනනම් සෙල්සියස් අංශක 100ම පද්ධතිය නතර කරලා තියාගන්න පුළුවන් නේ. අපිට මොකද බාහිර බලපෑමක් කරන්න ඕනේ නැහැ නේ. කොහොමද 100 නතර වෙලා තියෙනවනේ. අන්න එතකොට මේ සියලුම ඊයම් බෝල ටික සෙල්සියස් අංශක මේ 100ට රත් වෙන තෙක්, ඒ කියන්නේ අදාළ උෂ්ණත්වයට නැතේ අපිට සෙල්සියස් අංශක 100 නම් නිකම්ම නතර කරලා තියාගන්න පුළුවන්. අපිට නතර කරනවා කියලා අපිට කරන්න දෙයක්වත් නැහැ. ඔටෝ නතර වෙලා හිටිනවනේ. දැන් සෙල්සියස් අංශක 60ට වගේ රත් කරන්න හැදුවොත් එහෙනම් අපිට 60 නවත්තගෙන ඉන්න බෑ. පටකාලේ 60න් පයින්නවා 61 62 එහෙම කියලා පයින්නවා. හරි. දැල්ල අඩු කරලා ඕනනම් උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. ඒතර 60 කියන උෂ්ණත්වය නතර කරන්න බෑ. ඊයම් බෝල ටික ඔක්කොම ඒ උෂ්ණත්වයට පත් වෙනකන් නතර කරලා තියාගන්න බෑ. ඉතින් අපිට ස්වභාවිකවම නතර කරලා තියාගන්න පුළුවන් උෂ්ණත්වයක් තියෙනවා. ඒ තමයි සෙල්සියස් අංශක 100. ඒ නිසා අපි ජල බඳුනක බස්සලා සෙල්සියස් අංශක 100ට තමයි රත් කරන්නේ. හැබැයි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ඊයම් බෝල රත් කිරීම පිළිබඳව තමයි කියන්නේ මේ වැදගත් කරුණු. හරි. ළමයි අපි මේක ජල බඳුනක බස්සලා රත් කරොත් අපි කොහොමද කියන්නේ මේකට ඔය ඊයම් බෝල ටික දාන්නේ? පොඩි ප්‍රශ්නයක් එනවනේ. හැන්දක් අරගෙන ඊයම් බෝල ටික අරගෙන දාන්න පුළුවන්. නැත්නම් අර පෙරණයක් අරගෙනනේ. පෙරණයක් අරගෙන දාන්න. අත දාලා ගන්න බෑනේ. පිච්චෙනවනේ. සෙල්සියස් 100ට අපි රත් කරන්නේ. අත දාලා ගන්න බෑ. අපි හිතන්න අර පෙරණයක් වගේ එකක් දාලා එහෙම අරගෙන අල්ලලා දානවා ඇතුළට. හරි. එහෙම දාන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා. එතකොට ඊයම් බෝල වල වටේ තැවරිලා මොනවා වැටෙනවද? ජලය වැටෙනවා කැලරිමීටර ඇතුළට. එහෙම වැටුනහම අපි ආරම්භයේදී ජලයේ ස්කන්ධය මතකනේ M2 නේ M1 කියලා ගත්තා. ඒතර ඊට වඩා ජල ස්කන්ධයක් පද්ධතියට අපිට ගණනය කරන්න නැතුව නිකම්ම වැටිලා තියෙනවා. හරිද? එහෙම වැටෙනවා නම් අපි මේ ජලය ටිකක් ගන්න ඕනේ ගණනය කිරීමට. අපි එහෙම ගත්තේ නැහැනේ. ඒ නිසා ජලය දාන්න බෑ. එතකොට ළමයි අපි කොහොම හරි ඊයම් බෝල ටික දැන් මේ 100 නේ අපි තෝරගත්ත උෂ්ණත්වය 100ට රත් කරන්න ඕනේ. හැබැයි ওই ටික කැලරිමීටරට දානකොට ජලය පොඩ්ඩක්වත් යන්නත් බෑ. අන්න ඕක පොඩි ප්‍රශ්නයක් නිසා අපි මෙන්න මේ ක්‍රමයට නෙමෙයි ළමයි රත් කරන්නේ. හරි? අපි ඕකට තමයි අර භාවිතා කරන්නේ නිකල්සන් තාපකය. මේක තමයි අපි නිකල්සන් තාපකය භාවිතා කරන්නේ. මම මේ නිකල්සන් තාපකයේ රූප සරණක් අඳින්නම්. ඔය නිකල්සන් තාපකය ළමයි එක එක පොත්වල එක එක හැඩයට ඇඳලා තියෙන්නේ. හරි? ඒ උනාට ඉතින් සිද්ධ වෙන්නේ එකම වැඩේ. ඒ නිසා ඉතින් මේ තේරුම් ගන්න එකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක විතරක්. හරි? හරි ළමයි බලන්න මේ දෙන නිකල්සන් තාපකයක්. හරි? නිකල්සන් තාපකය අතර මේක මේ වගේ උපකරණයක්. දැන් මේක ලොකු නිකන් බෝතලයක් වගේ එකක් හොඳේ ලොකු භාජනයක් වගේ එකක්. එතකොට මෙන්න මේක ඇතුළට මෙන්න මෙතනට ඊයම් බෝල ටික දාලා තමයි අපි මෙතන ඊයම් බෝල ටික රත් කරන්නේ. මෙන්න මෙතන මේ තෙපාව තියෙනවා. මෙන්න මේ අර මං කියවනේ අර මේ ලිප් ගල් තුන වගේ තමයි මේක පාවිච්චි කරන්නේ. හොඳේ. ඒක මැද්දෙන් අර සිදුරක් තියෙනවා ඒකේ. ඒක මැද්දෙන් තමයි මේ බන්සන් 1000ක් අපි සම්බන්ධ කරලා රත් කරන්නේ. හොඳේ. එතකොට මේ ඔන්න ඔය විදිහට තමයි අපි ඔක සම්බන්ධ කරන්නේ. හරිද? මෙතනට ඊයම් බෝල ටික දානවා. ඒතර මේ බටේ ඇතුලේ වතුර නැහැ. හරිද? මේක ඇතුලේ වතුර නැහැ. හොඳේ. මෙතන ළමයි මෙන්න මේක ඇවිල්ලා මේක උස්සන්න පුළුවන් කොපුවක්. හරිද? ඒකට අපි කියන්නේ ඉස්සිය හැකි කොපුව කියලා. ඒ කියන්නේ ඒක හරියට මේ වගේ මෙහෙම තියෙන්නේ ඔක. කොහොමද තියෙන්නේ? ඔහොම. හරි. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මේ වගේ එකක් ඕක. හරි? ඒ කියන්නේ ඕක තමයි මෙන්න මෙහෙම මෙතන ගහලා තියෙන්නේ. මෙහෙම ගහලා තියෙන්නේ ඕක. හරිද? ඒක ඉස්සුවාම මේ ඊයම් බෝල ටික මෙහෙම මෙතෙන් එළියට වැටෙනවා. හරිද? මේක මේ පස්සට ගහම තද කරලා තියෙන්නේ පල්ලෙහාට. ඒක තමයි ඔය ඊයම් බෝල ටික දාලා තියෙන්නේ. මෙන්න මේ මැද්දෙන් මේ උෂ්ණත්ව මානයක් දාලා තියෙන්නේ. කෙලිම ඊයම් බෝල ගාවටම. ඒතර ඊයම් බෝල වල රත් වෙන උෂ්ණත්වය අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. හරිද?
එතකොට මෙන්න මේක ඇතුලේ මේ තියෙන ජලය. හරි? මේකට මේ වතුර පුරවලා තියෙන්නේ. හරි? වතුර පුරවලා තියෙන්නේ. වතුර පුරවලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පැත්තෙන් තියෙනවා පොඩි නලයක්. මෙන්න මේ නලයේ තියලා තියෙන ළමයි අර මේකේ වතුර මට්ටම පැහැදිලිව බලා ගන්න. කොච්චරද කියලා මේ කෙලින්ම කියව ගන්න තමයි කෙලින්ම බලා ගන්න තමයි මෙන්න මේ පැත්තෙන් පොඩි නලයක් තියෙන්නේ. එතකොට මෙන්න මේ මෙතන විවරයක් තියෙනවා. මේකෙන් තමයි ඔය තාපකයේ මේක ඇතුළට වතුර දාන්නේ. හරි? එතකොට හොඳට බලා ගන්න මේකදී මේක රත් කරාම මේ ඊයම් බෝල ටික වතුර ඇතුලේ නෙමෙයි තියෙන්නේ. හැබැයි මේ කොපුව ඇතුළට දාලා වතුර ඇතුලේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඊයම් බෝල ටික වතුර ඇතුලේ නෙමෙයි. මෙන්න මේ සම්පූර්ණ කොටස වතුර ඇතුලේ ඉන්නේ. එතකොට මේක රත් වෙද්දී වතුර ටික නිසා ඊයම් බෝල වටේටම තාපය හොඳින් ගමන් කරනවා. තාපය හොඳින් ප්‍රචාරණය වෙනවා. හොඳයි. එතකොට ඊයම් බෝල ටික අපිට අදාළ උෂ්ණත්වයට ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන් සහ වටේටම සමාන විදිහට තාපය පැතිරලා යනවා. හැබැයි වතුර පොඩ්ඩක්වත් මේක ගෑවෙන්නේ නැහැ. මේක උස්සපු ගමන් මෙන්න මෙතනින් අපිට අදාළ අර කැලරිමීටරය ඇතුළට මොනවා ටික වට ගන්න පුළුවන්ද? ඊයම් බෝල ටික වට ගන්න පුළුවන් වෙනවා. හොඳයි. මෙන්න මේකට තමයි නිකල්සන් තාපකය කියලා කියන්නේ. මේ වගේ විශේෂ උපකරණයක් භාවිතා කරනවා ඊයම් බෝල ටික රත් කරගන්න. හරි. හරියට ඕකයි නිකල්සන් තාපකය. තව මේකේ තියෙනවා ප්‍රධාන කරුණක්. ඒ වැදගත් කරුණ තමයි ඔය ඊයම් බෝල ටික කැලරිමීටරයට මෙහෙම දාපු ගමන් ළමයි ඔය කැලරිමීටරයේ උෂ්ණත්වය එකපාරට වැඩි වෙනවා. හරිද? ඊයම් බෝල කියලා කියන්නේ හොඳින් තාපය සන්නායනය කරන්න පුළුවන් කෙනෙක් බව අපි දන්නවනේ. හොඳ තාප සන්නායනය කරන්න පුළුවන් කෙනෙක්නේ. එතකොට එයා ඉක්මනට තාපය ලබා දෙනවා ජලයට. එතකොට මම කියවනේ ප්‍රැක්ටිකල් එකේදී උෂ්ණත්ව මාන දෙකක් ඕනේ කියලා. එකක් ඕනේ මෙන්න මේ වැඩේට. අනිත් උෂ්ණත්ව මාන මේකට දාලම තියන්න ඕනේ. ඒතර අපි එක්කෙනෙක්ව දාන්න ඕනේ පොඩි වැඩකට. ඔය ඊයම් බෝල ටික දාපු ගමන් මේ උෂ්ණත්ව මාන දිහා බලාගෙන ඉන්න එක්කෙනෙක්ව දාන්න ඕනේ ඔය ප්‍රැක්ටිකල් එක කරද්දී. හරි? ඊයම් බෝල ටික දාපු ගමන් මේ උෂ්ණත්ව මාන පාඨාංක ඉක්මනට ඉහළ යනවා. හරිද? මොකද ඊයම් බෝල ටික වතුරට වැඩිච්ච ගමන් තාපය පිට කරන නිසා. ඒතර එක්කෙනෙක්ව දාන්න ඕනේ ඒක දිහා බලන් ඉන්න. ඉහළට ගිහිල්ලා මේ ඉහළටම යන්නේ නැහනේ. ඉහළටම ගිහිල්ලා අර අවසාන පොදු උෂ්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය පද්ධතියෙන් එළියට තාපය පිට කරන නිසා තිබ්බ උෂ්ණත්වය ආයි මොකද වෙන්නේ? පල්ලෙහාට එනවා. ඒ කියන්නේ මෙයා අවුට පරිසරයට තාපය පිට කරනවා. ඒ තියනගේ මොකද වෙන්නේ? ඔන්නෝම පල්ලෙහාට බහිනවා. හරි? අන්න ඒ නිසා ළමයි අර උෂ්ණත්ව මානය පත්වන ඉහළම අගය තමයි අපි උඩටම එන අගය තමයි අපි අවසාන පොදු උෂ්ණත්වය මොනවා කියලා θ3 කියලා අපි ගන්නෙ. හරිද? අවසාන පොදු උෂ්ණත්වය කියලා ගන්නෙ. අන්න ඒ නිසායි අවසාන පොදු උෂ්ණත්වය මැනගන්න එක්කෙනෙක්ව දාලා තියන්න ඕන. මොකද ඊයම් බෝල ටික දාපු ගමන් උෂ්ණත්වය එක පාට වැඩි වෙලා ආයි බහින්න ගන්නවා. කියන්නේ ඉතා සුළු කාලෙකින්. හරි? නිසා කෙනෙක්ව දාලා තියන්න ඕනේ. ගානට ඒ කියන්නේ ඉහළම උෂ්ණත්වයට එන වෙලාවේ ඒ ඉහළම උෂ්ණත්වය කියව ගන්න. නැත්තම් ප්‍රැක්ටිකල් එකෙන් වැඩක් නැහැ. හරි? කියන්නේ ඔයගොල්ලෝ මෙහෙම උෂ්ණත්වය ඉහළම ගිහිල්ලා ආයි බැහැගෙන යන ටිකේදී නම් ඔක දකින්නේ. ඒතර ඔයගොල්ලෝ හිතනවා අන්න ඒක තමයි ඉහළම උෂ්ණත්වය කියලා. ඒකට ඇත්තටම ඊට වැඩිය වැඩි උෂ්ණත්වයකට ගිහිල්ලා පල්ලෙහාට බැහැගෙන යන ගමන් තමයි ඔයගොල්ලෝ දකින්නේ. අන්න ඒ නිසා ඔයගොල්ලන්ට ඒ වගේ වුණාම අවසාන පොදු උෂ්ණත්වය කියන එක මිස් වෙනවා. හරි? ඒ නිසා අර අවසානයේ පද්ධතියපත් වන ඉහළම උෂ්ණත්වය තමයි අපි අවසාන පොදු උෂ්ණත්වයේ θ3 කියලා ගණනය කිරීමට ගන්නෙ. හරි? තව වැදගත් කරුණක් තියෙනවා. ඔය ඊයම් බෝල වලට අපි ඉතා කුඩා ඊයම් බෝල ගන්නෙත් නෑ. ඒ කියන්නේ ඊයම් කුඩු වගේ දේවල් ගන්නෙත් නෑ. අපි සාමාන්‍යයෙන් විශාල ඊයම් බෝල ගන්නෙත් නෑ. හරි? මම මුලින්ම විශාල ඊයම් බෝල ගන්න නැත්තේ ඇයි කියලා කියන්නම්. ළමයි විශාල ඊයම් බෝල ගන්න නැත්තේ සාමාන්‍යයෙන් ඒවල බෝලේ විශාල වුණාම මෙයාගේ මේ මැද්දේ උෂ්ණත්වයේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වයේ මේ විදිහට උෂ්ණත්ව වෙනසක් තියෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඊයම් බෝල උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100යි කියලානේ ගන්නෙ. ඒතර මෙන්න මේ මැද්දේ උෂ්ණත්වයේ එළි උෂ්ණත්වයේ කියලා උෂ්ණත්ව දෙකක් තිබ්බොත් සාමාන්‍ය ලොකු වස්තු වල එහෙම තියෙනවා. හරි? ලොකු වස්තුවක් ගත්තාම ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන උෂ්ණත්වය එළියේ තියෙන උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ලොකු ඒවා ගන්න නැහැ. අන්න එහෙම උෂ්ණත්ව පරතරයක් තිබ්බොත් අපේ ගණනය කිරීම වර්ධිනවා. හරි? අනිත් දේ තමයි මේ වගේ කෙනෙක් මේගොල්ලන්ගේ නම් වැඩි ප්‍රශ්නයක් නැහැ ඊයම් බෝලවල සාමාන්‍යයෙන් ඔය අයිස් කැට වගේ ගත්තොත් නම් ලොකු ඒවා සාමාන්‍යයෙන් තාපය පිට කරන්න වැඩි වෙලාවක් ගන්න පුළුවන්. හැබැයි ඊයම් නම් හොඳ තාප සන්නායකයක්. ඒනට ඉතින් අර ගොඩාක් ලොකුවට ගත්තොත් එහෙම තාපය මේ පිට කරන්න වැඩි වෙලාවක් ගන්න පුළුවන්. ඒ නිසා ඒකත් වැඩි සුසු නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කුඩා මධ්‍යම ප්‍රමාණයේ ඊයම් බෝල ගන්න එක තමයි වඩා සුසු. මධ්‍යම ප්‍රමාණය කිව්වට ඔය ප්‍රැක්ටිකල් එක කරද්දි එන චූටි ඊයම් බෝල තමයි තියෙන්නේ. හරි? ඒ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණය තමයි වඩා සුසු වෙන්නේ. කුඩා ඊයම් කුඩු වගේ ගන්න නැත්තේ. කුඩාම ඊයම් කුඩු වගේ ඊයම් කුඩු වගේ ගන්න නැහැ. මොකද මේගොල්ලෝ දැම්මොත් එහෙම රත් කරලා දාන්න පුළුවන්. රත් කරලා දැම්මොත් එහෙම
මේගොල්ලෝ ජලයට දැම්මහම ජල පෘෂ්ඨය උඩ පාවෙන්න ගන්නවා. පාවුනහම මොකද වෙන්නේ? ජලයට විතරක් නෙමෙයි අවට පරිසරයටත් තාපය පිට කරනවා. ඒ කියන්නේ වාතයට තාපය පිට කරනවා. ඒතර අපේ පරීක්ෂණය දෝෂ සහිත වෙනවා. හරි. තව ගත්තොත් ඊයම් කුඩු වගේ ගත්තොත් මේගොල්ලන්ගේ පෘෂ්ඨ වර්ගඵලය අති විශාලයිනේ. කියන්නේ කුඩු කරාම ළමයි ඕනම දෙයක් දැන් එහෙම පෘෂ්ඨයක් මෙහෙම වස්තුවක් විදිහට තියෙනවට වඩා ඔක කුඩු කරොත් එහෙම එයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවනේ. ඒ කියන්නේ අවට එයාත් එක්ක ගැටෙන යම්කිසි ද්‍රව්‍යයකට ඉතා හොඳින් ගැටෙන්න පුළුවන්. හරිද? දැන් මේ වගේ තියෙනවට වැඩි කුඩු කරොත් එහෙම. හරි? ඒතර එයාත් එක්ක හොඳින් ජලාංශ වල ගැටෙන්න පුළුවන්. එතකොට ළමයි අර හොඳින් තාපය එතකොට ජලාංශ වලට ලබා දෙන්න පුළුවන් කුඩු වලට. ඒතර අවසාන උෂ්ණත්වය ඉතා ඉක්මනින් ගිහිල්ලා ආයි පල්ලෙහා වයින්නවා. ඒ කියන්නේ ඉතා ඉක්මනින් අවසාන උෂ්ණත්වයට ගිහිල්ලා ආයි යෝග පල්ලෙහාට වයින්න ගන්නවා. ඒ කියන්නේ හිතා ගන්න බැරි ඉක්මනට අවසාන පොදු උෂ්ණත්වය එනවා. හරිද? අන්න ඒ නිසා ඉතා ඉක්මනින් අවසාන පොදු උෂ්ණත්වය එන නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ කුඩු පාවිච්චි නොකර ඉන්න එක. සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක් දැම්මොත් අවසාන පොදු උෂ්ණත්වයට දැන් හිතන්නකෝ 2020න් පටන් ගන්න කියලා 20 කියලා කිව්වනම් මම අර පටන් ගන්න වෙලාව ඒ 20න් පටන් ගන්නවා නම් 40 නම් අවසාන පොදු උෂ්ණත්වය 20 ඉඳලා 40ට හැමින් තමයි එන්නේ ටික. හැබැයි කුඩු වගේ දැම්මොත් 20 ඉඳන් 40ට ඉක්මනට එනවා. අර ඒතර අපිට අර අවසාන උෂ්ණත්වයේ කියෝ ගන්න බැරි වෙන්න පුළුවන්. එතන මිස් වෙන්න පුළුවන් ටයිම් එක. හරි? ඒතර අපිට මොකද වෙන්නේ? අවසාන උෂ්ණත්වයේ කියෝ ගන්න බැරි වෙලා පරීක්ෂණයේ දෝෂ සහිත වෙන්න පුළුවන් වෙනත් උෂ්ණත්වයක් එතනට අවසාන උෂ්ණත්වය කියලා ලියලා. හරි? තව වැදගත් කරුණු කීපයක් තියෙනවා පොඩි දේවල්. ඊයම්මෝනිස්සල් ළමයි ජලයට දානකොට වතුර ඉවතර විසික් වෙලා යන්නේ නැති විදියට හිමීට තමයි දාන්න ඕනේ. දැන් මෙතනනේ සාමාන්‍යයෙන් අල්ලන්නේ ඔය ඊයම් බෝල ටික වැටෙන්න. ඒක සාමාන්‍ය අර පරතරයේ වැඩි නම් ටිකක් එක ලං කරලා වගේ අල්ලුවට ප්‍රශ්නයක් නැහැ. ඊයම් බෝල ටික වැටිලා වතුර එළියට විසික් වෙන්නේ නැති වෙන විදිහට තමයි ඊයම් බෝල ටික එකතු කරන්න ඕනේ. මොකද අපි ජලයේ උෂ්ණත්වයේ ආරම්භයේදීනේ මනින්නේ. ඒතර පරීක්ෂණය අතරතුරදී ජල ස්කන්ධය ආරම්භයේදී අපි ජල ස්කන්ධයම අයින්නේ. ඒතර පරීක්ෂණය අතරතුරදී ජල ස්කන්ධය අඩු වෙලා තිබ්බොත් එහෙම තනිකර පරීක්ෂණය දෝෂ සහිත වෙනවා. හරි ඉතින් ආරම්භයේ මැන්නා ගියන් එහෙමම තියෙන්න ඕනේ. ඒ නිසා මේ ජලයේ ස්කන්ධය වෙනස් නොවන පරිදි ජලයේ ඉවතර විසිවේ නොවන පරිදි තමයි ඊයම් බෝල ටික එකතු කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් අපි මේවා ඊයම් බෝල ටික 100ට රත් කරන්නේ. අර මම කියවනේ නොවෙනස්ව තියාගන්න පුළුවන් උෂ්ණත්වයකට ගේන්න ඕනේ. එතකොට තමයි ඊයම් බෝල ටික ඔක්කොම එකම උෂ්ණත්වයකටපත් වෙන්නේ කියලා. නැත්තම් අපිට අර නිතර වෙනස් වෙන උෂ්ණත්වයකට ආවොත් එහෙම ඊයම් බෝල ටික නියත උෂ්ණත්වයකට ගේන්න බෑ අපිට. හරි? ඒ කියන්නේ සියලුම ඊයම් බෝල එකම උෂ්ණත්වයකට ගේන්න බෑ. ඉතින් ඒ නිසා අපි 100ට රත් කරනවා කියලා කිව්වේ මම. දැන් ඕනනම් මේ ඊයම් බෝල රත් කරගන්න අපිට වෙනත් ද්‍රවයක් පාවිච්චි කරන්නත් පුළුවන් ජලය ඇරෙන්න. එහෙම වුණොත් අපිට සමහරවිට 100ට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරන්න වෙයි එම ද්‍රවයේ ද්‍රවාංකය දක්වා. හොඳයි හිතන්න මොකද තෙල් වර්ගයක් හරි දානවා නම් අර සාමාන්‍යයෙන් අදාළ ද්‍රවයේ ද්‍රවාංකය දක්වානේ රත් කරන්න. එතකොට නියත උෂ්ණත්වයකටපත් වෙන්නේ. ඒතර වෙනත් ද්‍රවයක් පාවිච්චි කරනවා නම් අපිට 100ට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි 100ට වඩා වැඩි උෂ්ණත්ව වලට රත් කරලා ඊයම් බෝල දාන්නේ නැහැ. මොකද දන්නවද? එතකොට මේ ජලය මෙතන ජලයනේ ඉන්නේ. ওই ජලය ටික 100ට වඩා වැඩි උෂ්ණත්වයකට හදිස්සියවත් අවසාන පොදු උෂ්ණත්වයේ විදිහටපත් වුණොත් මොකද වෙන්නේ? මේ තියෙන ජලය වාෂ්ප වෙලා යන්න පුළුවන්. නේද? කියන්නේ අවසාන පොදු උෂ්ණත්වය 120ක් විතර වුණොත් මොකද වෙන්නේ? ඒතර මේ ඔක්කොම ටික වාෂ්ප වෙලා ගිහිල්ලානේ. ඒ හින්දා සාමාන්‍යයෙන් මේ 100ට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරලා ඊයම් බෝල දාන්නේ නැහැ. ඒතර මෙන්න මේගොල්ලෝ අවසාන පොදු උෂ්ණත්වයේ 100ට වඩා වැඩි වෙන්න බලාගෙන ඇවිල්ලා මේ සියලු ජලය වාෂ්ප වෙලා යන්න පුළුවන්. හරි? ඒ නිසා උපරිම උෂ්ණත්වයේ විදිහට 100ට තමයි අපි රත් කරන්නේ. ඊළඟ කාරණේ තමයි ඊයම් මූනිස්සන් දැම්මහම සාමාන්‍යයෙන් අපි මේක හොඳින් මන්තනය කරන්න ඕනේ. මන්තනය කියන්නේ හැඳි ගන්නනේ. කියන්නේ හොද්දක් හැඳි ගන්නවා වගේ තමයි. හරි? හැඳි ගන්න ඕනේ. ඒක තමයි අර ඊයම් බෝල වල තියෙන තාපය ජලය සමග හොඳින් ගමන් කරන. ජලය සමග හොඳින් සන්නයනය වෙන්නේ. හරි? ඒ නිසා සාමාන්‍යයෙන් දාපු වෙලාවෙ ඉඳලා කාර්යක්ෂමව මන්තනය කරන්න ඕන. නැත්නම් සාමාන්‍යයෙන් අපිට හරිම අවසාන පොදු උෂ්ණත්වය ගන්න බැරි වෙනවා. දෝෂ සහිත වෙනවා. හරි? හොඳින් ඊයම් බෝල දාපු වෙලාවෙ ඉඳලා හොඳින් මන්තනය කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි අන්තිම කාරණේ සාමාන්‍යයෙන් මේ නිකර්සන තාපකයයි මෙයයි මෙහෙම එක ළඟ තියෙනවනම්. හරි? එක ළඟ තියෙනවනම් මෙන්න මේ බන්සන් 1000කේ දැල්ල මොකද වෙන්නේ? මේ දැල්ලෙන් පිටවන රස්නේ මෙන්න මේ ජලයට ලැබෙන්න පුළුවන්. හරි? කියන්නේ කැලඩමීටරය සහ ජලය තියෙනවනේ ආරම්භයේදී. ඊයම් බෝල දාන්න කලින් ඊයම් බෝල රත් කරන මොහොතේදී මෙතනින් හම්බෙන තාපය මේ බන්සන් 1000කේ පත්තු කරලා නේ තාපය දෙන්නේ. ඒ බන්සන් 1000කේ දැල්ලේ තියෙන රස්නේ මේකට වදින්න පුළුවන්. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ වගේ වෙන එක වළක්වන්න දැන් සමහර විට අපි ලොකු මේසක නැත්නම් ලොකු ඉඩක් තියෙන තැනක නෙමෙයි වෙන්න පුළුවන් මේක කරන්නේ. ළඟ ළඟ බඩු මුට්ටු තියලානේ කරන්නේ. ඒතර අන්න නිසා ඒක වළක්වන්න සාමාන්‍යයෙන් අපි මොකද කරන්නේ? මේ මැද්දෙන් අපි ඇස්බෙස්ටෝස් තිරයක් තියෙනවා. හරි?
නැත්නම් වීදුරුවක් වගේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් දුරට අපි ඇස්බෙස්ටෝස් තිරයක් තමයි තියන්නේ. මේ වගේ ඇස්බෙස්ටෝස් තිරයක් තියෙනවා. මේ දැල්ලේ තියෙන උෂ්ණත්වය, දැල්ලේ තියෙන මේ රස්නේ, මේ කැලරිමීටරය සහ ඒ තාප පරිවර්තන ද්‍රව්‍ය වලට මේ පැත්තට නොයදෙන විදිහට මෙන්න මෙහෙම. ප්‍රැක්ටිකල් එකේ තියෙන කරුණු ටික ඔච්චරයි. එතකොට මම අර කිව්වා වගේ අවශ්‍ය උපකරණ, සිද්ධාන්ත, ක්‍රමය, තවමනාද පාඨාංක හාගණනය, අන්තිමට මේ වැදගත් කරුණු. ඔන්න ඔය කියන කොටස් කීපයම මම කතා කරා. ඒතකොට ප්‍රැක්ටිකල් එකේ මේ ටික දැනගෙන ගියා නම් විභාගයට ඕන ගානක් හදා ගන්න පුළුවන්. ඊට අමතරව ලොකු දේවල් ප්‍රමාණයක් නැහැ. මේ ටික තමයි මේ ප්‍රැක්ටිකල් එකට අදාළව තියෙන්නේ. ඒතකොට ඔයගලන්ට මේක මේ වීඩියෝ එක බලලා හදනවා නම් හදන්න පුළුවන්. ඒ ගාම්ම 2011 තියෙනවා ස්ට්‍රක්චර්ඩ් එසේ පේපරේ 2011 අවුරුද්දේ ස්ට්‍රක්චර්ඩ් එසේ ව්‍යුහගත රචනායකයේ දෙවනි ගාන තාපයෙන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ප්‍රැක්ටිකල් එක. ඉතින් ඔයගොල්ලෝ මේ ගාම පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා ඉවරලා මෙන්න මේ ගාන හදන්න පටන් ගන්න. හැබැයි මේ ප්‍රැක්ටිකල් එක එහෙම් පිටින්ම ඇවිල්ලා නැහැ. පොඩ්ඩක් වෙනස් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ටිකක් කල්පනා කරලා කරන්න වෙනවා මේ ප්‍රැක්ටිකල් එක. හරි. ඉතින් මම ඉස්සරහට තව වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රැක්ටිකල් විෂය නිර්දේශයේ තියෙන ප්‍රැක්ටිකල් සියල්ලම වගේ. ඉතින් ඒ වීඩියෝස් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා හිටිනවා. එහෙනම් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉස්සරහින් තව වීඩියෝත් එක්ක හම්බෙමු. මේ වීඩියෝ එක නරඹපු අයට ගොඩක් ස්තුතියි.